හොඳයි මේ උදෑසන අපි තවත් ඉතාමත්ම විශේෂ මාතෘකාවක් දැසට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අද සිකුරාදා නුගසවන ඔස්සේ ලංකාවේ ප්‍රධානම රෝහල් පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ ප්‍රධාන රෝහල් පද්ධතිය මේ වන විට අරගෙන තියෙන ක්‍රියාමාර්ග විශේෂ ක්‍රියාමාර්ග මොනවාද කියලා කතා කරනවා. ඒ වගේම ඒ රෝහල් වල සාමාන්‍ය ප්‍රතිකර්ම, ඒ කියන්නේ මේ විශේෂ කාල පරිච්ඡේදයේ වුණත් සාමාන්‍ය ප්‍රතිකාර සහ ඔවුන්ගේ දෛනික රාජකාරී වැඩ කටයුතු කෙසේද කරන්නේ? මෙන්න මේ කාරණා අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අප සමග ඉතාමත්ම විද්වත් වෛද්‍යවරුන් කණ්ඩායමක් සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම ලංකාවේ ඉන්න ඉතාමත්ම ප්‍රමුඛ වගකීම් සම්භාරයක් දරන වෛද්‍යවරුන් පිරිසක් අප සමග එකතු වෙලා ඉන්නවා. මා අසලින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකතුමන් වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම ඊළඟට මා අප සමග එකතු වෙනවා කොළඹ රිච්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී විජේසූරිය මහතා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේමයි ඊළඟට අප සමග දකුණු කොළඹ ශික්ෂණ රෝහල, එහෙමත් නැත්නම් ඔබ කියන්නේ කළුබෝවිල රෝහල කියලා, කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන. අයිබෝන් ඔබට. ඊළඟට අපත් සමග එකතු වන්නේ රාගම රෝහල, එහෙමත් නැත්නම් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා. අයිබෝන් ඔබට. හොඳයි. අපි මේ කතා බහට මුලපොරොම් මෙන්න මේ විදිහට දැන් අරගෙන තියෙන විශේෂ ක්‍රියාමාර්ග ගැන අපි වෙනම කතා කරමු. හැබැයි ඊට කලින් ඉස්සරහට කියමු සාමාන්‍යයෙන් දැන් මේ රෝහල් හතරම ගත්තට පස්සේ ලංකාවේ තියෙන අතිශය කාර්යබහුලම රෝහල් හතරක්. මේ වන විට කොයි විදිහටද අනෙක් එදිනෙදා වැඩ කටයුතු කරන්නේ? ඒක මොකද මුළු ලංකාවම අවධානය යොමු වෙලා තියෙන්නේ කොරෝනා සඳහානේ. සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ඒ වැඩ කටයුතු කොයි විදිහටද සිදු වෙන්නේ? ඇත්තටම මේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් කතා කරොත් දැන් අපිට ඒ බාරදුර වගකීම තියෙනවා අපේ අනිකුත් රෝහල් වලටත් මේ කරගෙන ගිය වෛද්‍ය ප්‍රතිකාර සේවාව දිගටම කරගෙන යාම කියන ප්‍රශ්නේ. එතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා තුනක් ගැන අපි බලලා තියෙනවා. එකක් තමයි අපි මේ කොරෝනා නොවන රෝගීන් ප්‍රතිකාර නොලැබ මරණයටපත් වෙන්න බෑ. ඒ වගේම දැනට කොරෝනා රෝගීන් කොරෝනා කියන සැක කරන රෝගීනුත් එන නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම නවත්තන්නත් බෑ. ඒතකොට ඊට අමතරව අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේන් ආරක්ෂා කරගන්නත් ඕනේ. සහ රජය විසින් ගන්න ක්‍රියාමාර්ග ඇඳිරි හදිසි නීති, ඇඳිරි නීති යනාදී ඒ ක්‍රියාමාර්ග විටිමුද්ද යන්නේවත් එක්ක අපි අනුගත විය යුතුයි. මේ කියන කාර්යය ටිකක් හරි සංකූල කාර්යයක්. නමුත් අපි කොළඹ තියෙන ප්‍රධාන හතරම අපිට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි ශ්‍රී ජයවර්ධනපුර රෝහල ගත්තොත් අපි දැන් පටන් ගන්න ක්ලිනික් එකකින් ක්ලිනික් එකකට දැන් අපි ක්ලිනික් මේ දවස්වල ළඟට ඇවිල්ලා කරන ක්ලිනික් පටන් ගන්නෙ නැහැ. පටන් ගන්න නැහැ. ඒක නවත්තලා තියෙන්නේ. මොකද කෙනෙකුට එන්නත් බස් නැහැ කියන දේවල් නිසා. ඒතර අපේ ක්‍රමය තමයි අපේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අපි පරිත්‍යාගයක් විදිහට අරගත්ත මොබයිල් ෆෝන් 30. අරගෙන අපේ සායන වල එක සායනයකට මේ මොබයිල් ෆෝන් එක ගන්න දීලා තියෙනවා. ඒතර වෛද්‍යවරු කණ්ඩායම මේ මොබයිල් ෆෝන් එකෙන් තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. අපේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තියෙනවා මේ සිස්ටම් එකක් SMS එකක් යවන්න පුළුවන් patients වල. ඒ අදාළ patients වලට අපි SMS එක යවන උදේ. යවුවට පස්සේ අර නම්බර් එක කතා කරනවා. කතා කරාට පස්සේ අපි prescription එක ලියනවා. ඒ අදාළ දේවල් කියන එක්ක ඒගොල්ලන්ට එන්න ඕන එකක් කියනවා. එහෙම නැත්නම් අදාළ prescription එක ලියනවා. ලියලා අපි එකපාර දෙන්නේ අපේ ඔසුසලට. ඔසුසලෙන් තමයි එය රෝගියාගේ නිවස දක්වා ගිහින් බාර දෙන්නේ. ඊට අමතරව සමහර ඖෂධ තියෙනවා රජයෙන් අපිට නොමිල දෙනවා. අපි ඒව ඔසුසල හරහා නෙමෙයි දෙන්නේ. ඒවා අපි කරන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවට ඒ ටික ගිහින් දෙනවා. මධ්‍යම තැපැල් හුවමාරුවෙන් එක ලංකාව පුරා එක බෙහෙත් ටික ඒගොල්ලන්ගේ ගෙදර වලට යන්න සලස්සලා තියෙනවා. අපිට සතුටින් කියත හැකි මේ තත්ත්වය නිසා දැනට අපේ රෝහලේ වෙන හේතු කියන්නේ ගෙදර මැරිලා ඒ වගේ යනාදී අපහසුතාවයටපත් වීම වාර්තා වෙන්නේ නැහැ. අපේ කාර්ය මණ්ඩලය ඉතාම යහුසුලුව මේ කටයුත්ත කරගෙන යනවා. ඔවුන් මේ සියල්ල අවබෝධ කරගෙන ඒ කටයුත්ත දැනට සාර්ථකව කරගෙන යනවා කියලා තමයි කියන්න පුළුවන්. හොඳයි. ඒ වගේම කළුබෝවිල රෝහල ගත්තාට පස්සේ කළුබෝවිල රෝහල කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වඩා තරමක් වෙනස්. මොකද බොහොම ප්‍රජාමූලික වෙච්ච දිනදා ජන ජීවිතයත් එක්ක මූලික වෙච්ච රෝහලක් තමයි කළුබෝවිල රෝහල කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බස් එකකින් ආව බැස්ස රෝහලට ගියා. ඒ වගේ බොහොම ප්‍රජාවට සමීප වෙච්ච රෝහලක්. මේ අවස්ථාවේදී කොහොමද ඒ රෝහලේ සාමාන්‍ය කටයුතු සිදු වෙන්නේ? අපේ රෝහලේ ඇත්තටම
බාහිර රෝගී අංශ අපි වෙනදා වගේම සාමාන්‍යයෙන් අදටත් පවත්වාගෙන යනවා. එතකොට දැන් ඇඳිරි නීතිය කාලේ සීමා වුණත් උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් එන සියලුම රෝගීන් ඒ බාහිර රෝගී අංශයේ ඉන්න වෛද්‍යවරු පරීක්ෂා කරලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම ඇතුළත් කිරීම සාමාන්‍ය කියන්නේ එන රෝගීන් ඇතුළත් කිරීම අපි සැකසහිත කොරෝනා රෝගීන් හැරෙන්න සාමාන්‍ය විදියට අපි ඇතුළත් කිරීම මේ හැම වාට්ටුවකටම කරනවා. ඒ කියන්නේ ශල්‍ය වාට්ටු වලට, ප්‍රසවානාරි වේද වාට්ටු වලට, ළමා රෝග වාට්ටු වලට, කායික වාට්ටු වලට. ඊළඟට සායන ගත්තොත් අපි සායන ඇත්තටම හැම සායනයකටම අපි දෛනිකව යන සායනයකට එක වෛද්‍යවරයෙක් අපි ඒ සායනය කරන්න යොමු කරලා තියෙනවා. එතකොට කවුරු හරි රෝගියෙක් ආවොත් සායනයට එන්න පුළුවන් කෙනෙකුට ආවොත් අපි බෙහෙත් ටික ලියලා දෙනවා. එන්න බැරි කෙනෙකුට ඩොක්ටර් රත්සිරි කිව්වා වගේ අපි තැපැල් මාර්ගයෙන් ඒ බෙහෙත් යවන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ශල්‍ය කර්ම ගත්තොත් අපි ඇත්තටම හදිසි ශල්‍ය කර්ම, ඒ කියන්නේ අපේ හදිසි අනතුරු එකකට එන රෝගීන් සහ අනිකුත් හදිසි ශල්‍ය කර්ම ඒ හැම දෙයක්ම කරනවා. හදිසි ශල්‍ය කර්ම විතරයි. නමුත් අපි සාමාන්‍ය ශල්‍ය කර්ම මෙම අපි රෝගී සංඛ්‍යාව, කොරෝනා රෝගීන් සංඛ්‍යාව එන විදිහ බලලා අපි අවුරුද්දෙන් පස්සේ තීරණයක් ගන්න තමයි අපි දැන් ප්ලෑන් කරගෙන ඉන්නේ. මේ වෙනකොට අපි සාමාන්‍ය ශල්‍ය කර්ම නවත්තලා තියෙන්නේ. අනිත් හදිසි ශල්‍ය කර්ම සියලු දෙයක්ම සාමාන්‍ය පරිදි සිද්ධ කරනවා. ඒ කියන්නේ සිසේරියන් ශල්‍ය කර්ම, ඇක්සිඩන්ට්ස් වෙලා එන අය ඒ ඔක්කොම අපි සාමාන්‍ය විදිහට කරනවා. මේක තමයි අපේ දැනට දෛනිකව කරගෙන යන තත්ත්වය. රාගම කියලා කියන්නේත් කල්බෝල වගේම බොහොම ප්‍රජාමූලික කාර්යබහුල රෝහලක්. කොයි විදිහටද ඊට පස්සේ අපි මුහුණ දීලා තියෙන අභියෝග ගැන ඊට පස්සේ කතා කරමු. දැනට ක්‍රියාත්මක වන තත්ත්වය කොයි වගේද අනෙකුත් ප්‍රතිකාරණ සඳහා? ඔව් කිව්වා වගේම උතුරුකඩම ශික්ෂණ රෝහල කියන්නේ ඉතා විශාල ජනගණනයක් ඉන්න කම්පා දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම රෝහල. මෙම රෝහලේ සාමාන්‍යයෙන් දෛනිකව ගත්තොත් සායනික ප්‍රතිකාර සඳහා 4000ක විතර වගේ පිරිසක් පැමිණෙනවා දිනපතා. ඒ වගේම බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සඳහා 2000ක විතර වගේ පිරිසක් සාමාන්‍යයෙන් පැමිණෙනවා. ඒ වගේම දිනකට රෝගීන් 350-400ක් වගේ ප්‍රමාණයක් රෝහලට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කටයුතු අපි යම් ආකාරයකට මේ වන විට සීමාවක් කරගෙන තමයි කටයුතු කරන්නේ. සායනික ප්‍රතිකාර වලින් අපි විශේෂිත සායන කීපයක විතරයි රෝගියා ගෙන්වලා ප්‍රතිකාර කටයුතු කරන්නේ. විශේෂයෙන්ම තියවැඩියා සායනය, ඒ වගේම මීමස්මුර කියන අපස්මාර රෝගී සඳහා සායනය සහ මානසික රෝග වලින් ප්‍රතිකාර ආයගේ සායන අපි පෙර පරිදිම කරගෙන යනවා යම් සීමාවක් ඇතුව. අනිකුත් රෝගීන් අපි අනුගමනය කරන්නේ දුරස්ත ක්‍රමවේදයක් මගින් ඔවුන්ගේ ජීවදත්ත තොරතුරු එකතු කරගෙන ඒ අනුව ඒගොල්ලන්ගේ ප්‍රතිකාර ඒ බාහිර වෛද්‍යවරයා මගින් ඒ ප්‍රතිකාර ඒ විදිහටම කරගෙන යනවා. නැත්නම් ඒ ප්‍රතිකාර වල යම් වෙනසක් කරනවා නම් ඒ කටයුතු එයාගේ උපදෙස් අරගෙන ඊට පස්සේ ඖෂධ තැපැල් දුපැම්පතු මගින් රෝගියා වෙත ලබා දීමට කටයුතු කරනවා. අනිකුත් රෝගීන් බාහිර රෝගී අංශයට එන සාමාන්‍ය අනිත් රෝගීන් අපි කොටස් දෙකකට වෙන් කරගෙන ඉන්නවා. විශේෂයෙන් උණ හෝ සුවසන ආබාධ සඳහා වෙන රෝගීන් අපි අනිත් රෝගීන් එක්ක මොහොතේම වළක්වලා තියෙන්නේ. ඒගොල්ලෝ වෙනම ඒ සඳහා මේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. අනිකුත් රෝග සඳහා ප්‍රතිකාර ගන්න අය සඳහා ඒ අවශ්‍ය පහසුකම අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි රෝහලට අනුබද්ධ තව රෝහලක් තියෙනවා, කඳානි දිසා රෝහල කියලා. ඒ තාමත් හදිසි තත්ත්වේ නොවන රෝගීන් අපි බොහෝ දුරට යොමු කරනවා කඳාන දිසා රෝහල වෙත. ඒ වගේම වාට්ටුවල ඇතුළත් කරන රෝගීන් සම්බන්ධයෙන් අපි කල්බෝ වෙලා අනුගමනය කරන ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්නේ. හදිසි ශල්‍ය කර්ම සියල්ලම සිදු කරනවා. ඒ වගේම යම් හේතුවක් නිසා මේක කල් දැමීම අවදානම් කියලා හිතන රෝගීන්ගේ, විශේෂයෙන්ම පිළිකා වගේ රෝගී තත්ත්ව තියෙන රෝගීන්ගේ ශල්‍ය කර්ම අපි පෙර පරිදිම සිදු කරනවා. එදිනෙදා කරන සාමාන්‍ය ශල්‍ය කර්ම සඳහා අපි බලාපොරොත්තු වෙන අවුරුද්දෙන් පස්සේ අලුතෙන් දින ලබා දෙන්න. අනිත් ඒක විශේෂයෙන්ම මාතෘ ඒකක ළමා ඒකක වල කටයුතු යම් සීමාවක් ඇතුව අපේ කාර්ය මණ්ඩලය නිරාවරණ වීම අවම කරන ආකාරයට තමයි සකස් කරලා තියෙන්නේ.
දැන් ඔය රෝහල් තුනටම වඩා වෙනස් කාර්යභාරයක් තමයි ලංකාවේ රිච්වේ ආර්ය ළමා රෝහල් විසින් සිදු කරන්නේ. සමහර ළමයින් ඉපදිලා දවස් ගානකින් ආවට පස්සේ සමහර අවුරුදු 15 16 17 18 වෙනකන් මේ ළමයින්ව බලා ගන්න රිච්වේ ආර්ය ළමා රෝහල කටයුතු කරනවා. එහෙම බලවට පස්සේ මේ දිගු කාලීන සම්බන්ධතාවය හරි වැඩි රිච්වේ ආර්ය ළමා රෝහල. මොකද අනිත් රෝහල ප්‍රතිකාර අරගෙන සුවය ලැබුවට පස්සේ ඒ සම්බන්ධතාවය ඉවර වෙනවා. නමුත් බොහෝ විට රිච්වේ ආර්ය ළමා රෝහලේ දීර්ඝ සම්බන්ධතාවයක් තියෙනවා දරුවන් සහ පවුල් සමග. කොහොමද මේ අවස්ථාවේදී මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ? රිජ්ජාරය ළමාරෝහලේ ප්‍රතිකාර කිරීමේදී අපි ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් වෙනුවෙන් අවධානය යොමු කරා. අපි හිතුවා අපි ළඟට එන්නේ කුඩා දරුවන්. එතකොට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඈත ප්‍රදේශවලින් පවා දරුවන් රිජ්ජාරය ළමාරෝහලට රැගෙනවා. එතකොට අපි තීරණය කරා මේ පැමිණෙන සෑම දරුවෙකුටම ඒ ප්‍රතිකාර අවශ්‍ය සෑම දරුවෙකුටම අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි. දෙවෙනි කාරණාව අපි හිතුවා මේ ප්‍රතිකාර ලබා දීමේදී අපගේ කාර්ය මණ්ඩලයත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අපේ කාර්ය මණ්ඩලය යම්කිසි ආකාරයකට අකර්මණ්‍ය වුණොත් ඉදිරියට මේ සේවාවන් පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කරගෙන ඒ වගේම මේ දෛනිකව මේ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සූදානම් කරා. අපි සූදානම් කරේ මේ විදිහට ප්‍රධාන වශයෙන් සේවා ලබා ගන්න ආකාර මොනවද කියලා බලුවොත් බාහිර රෝගයන්සිට පැමිණෙනවා. ඒ වගේම සායන වලට පැමිණෙනවා. ඒ වගේම හදිසි අනතුරු අංශයට පැමිණෙනවා. ඒ වගේම තවත් හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන අය ඉන්නවා. එතකොට මේ වට අපි වෙනවම එන්ට්‍රස් නැත්තම් මේ ප්‍රවේශ මාර්ග හදාගත්තා. හදාගෙන විශේෂයෙන්ම ඒ සඳහා හෙද නිලධාරණයක් ඒ වගේම වෛද්‍යවරයෙක් දාලා මේ රෝගීන් තෝරා ගැනීම කරගත්තා. කරලා අපි බැලුවා මේ රෝගයට ගොදුරු විය හැකි රෝගීන් කවුද? ඒ රෝගීන් වෙන් කර ගැනීමක් අපි කරා. එතකොට සසන රෝග සහිතව ඒ වගේම ඒගොල්ලෝ වෙනත් අයත් සමග සමීප සම්බන්ධතාවයක් නැත්නම් රෝගේ පොසිටිව් නැත්නම් මේ රෝගය වැළඳිච්ච රෝගීන් නැත්නම් ඒ යම් ගම් තියනවා මේ ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ ඒ ගම් වලට යන්න එන්න බැරිව නවත්තපු ගම් තියෙනවා. ඒ වගේ ප්‍රදේශ වලින් එන රෝගීන් ඒ වෙනම ප්‍රදේශයකට අපි ගත්තා ඒ රෝගී. මොකද අනිත් රෝගීනුත් අපි ආරක්ෂා කරගන්න ඕනේ මේ අවස්ථාවේදී. ඒක නිසා ඒ විදිහට අරගෙන ඔවුන්ගේ රෝග ඉතිහාසය ඒ වගේම තොරතුරු ලබාගෙන වෙනම විශේෂිත ආරක්ෂිත කොටස් වලට යොමු කරලා මේ රෝගීන් පරීක්ෂා කිරීමට අපි කටයුතු කරා. උදාහරණයක් විදිහට දැන් ට්‍රයිස් කරන තැන නැත්නම් රෝගීන් වෙන් කරන තැන අපි වීදුරු ගහලා මයික්‍රොෆෝන් හයි කරලා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් තමයි අදහස්ව මාරු කරනවා. එතකොට සේවකයාත් රෝගියාත් දෙන්නම ආරක්ෂා කරනවා. ඒ වගේම රෝගියා පරීක්ෂා කරනවා. මේක සැකසහිත රෝගියා ගැන මම කියන්නේ. ඊට පස්සේ සැකසහිත රෝගියා රැගෙන ගියාට පස්සේ වෛද්‍යවරයාට ආරක්ෂිත කුටියක් තුළ ඉඳගෙන පරීක්ෂා කරන්න පුළුවන් විදිහට ඒ කුටිය තුළින් අත් දෙක එළියට දාලා දරුවා පරීක්ෂා කරන්න පුළුවන් විදිහට අපි ක්‍රමවේදයක් සූදානම් කරා. ඉතින් ඒ ක්‍රමවේදය දැනට ඒ රෝහල තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තවත් ශල්‍යකර්ම වගේ රෝගවලට අවශ්‍ය රෝගීන් ඉන්නවනම් ඒ අයගේ අපි කියන්නේ දිගු කාලීනව ඉන්න පුළුවන් නම් හදිසි ප්‍රතිකාර හදිසි ශල්‍යකර්ම නොවෙනවා නම් ඒවා අපි තෝරා බේරාගෙන දින දීලා ඉදිරියේදී කරන්න යොදාගත්තා. නමුත් අනිකුත් සියලුම හදිසි ශල්‍යකර්ම සියල්ලක්ම දැනට රෝහල තුල සිද්ධ කරනවා. මේ ශල්‍යකර්ම සිදු කිරීමේදී සමහර විට සැකසහිත ගම් වලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ දෙමාපියන් හෝ ඥාතිවරයෙක් පිටරට ඉඳලා පැමිණිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රිත රෝගියෙකු ඒ ගෙදරට ආව ගියා කියන්න පුළුවන්. ඒ වගේ රෝගීන් තෝරාගෙන ඒ රෝගීන් නවත්වාගෙන වෙනම වාට්ටුවක ඒ වගේම වෙනම ශල්‍යාගාරයක් හදාගෙන ඒ ශල්‍යාගාරය තුල ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒ ශල්‍යකර්ම සිද්ධ කරනවා. මේ ආකාරයට ඒ ශල්‍යකර්ම දෛනික ප්‍රතිකාර කටයුතු කරනවා. ඊට අමතරව දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්න ඉන්න ඔබතුමා ඇහුවා වගේ විවිධ පළාත් වලින් එනවා. ඒ වගේම අපස්මාරය, ඒ වගේම දියවැඩියාව, ඒ වගේම වෙනත් තවත් රෝග සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්න රෝගීන් ඉන්නවා. එතකොට මේ අවස්ථාවේදී අපි මෙම රෝගීන් කොරෝනාවට විතරක් අවධානය යොමු කරොත් තව පැත්තකින් මේ කොරෝනා වලින් ජීවිත ආරක්ෂා කරගත්තට තව පැත්තකින් සංකූලතාවය ඇති වෙලා රෝගීන් මිය යන්න පුළුවන්. ඒතකොට ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඔවුන්ට දෛනිකව ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් අපි එහෙම නැත්නම් දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සූදානම් කරා. මම හිතන්නේ මම ඉදිරිපත් කරා. අපි ඒවත් දිගින් දිගට කතා කරමු. මේ වෙලාවේදී අපි අර සාමාන්‍ය ක්‍රියාදාමයේ ඉස්සරහට අපි යමු. මොකද හැම රෝහලක්ම අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන අපි කතා කරමු. ඔව්. ඒත් එක මේ වෙලාවේදී මට විශේෂ කාරණයක් මතක කරන්න ඕන කල්බෝවින රෝහලක් පැත්තෙන් ගත්තට පස්සේ දැන් ඔබට තාමත් අභියෝගයක් තිබෙනවා. ඒ වගේම ඔබ විශාල අභියෝගයකට මුහුණ දුන්නා. තාමත් ඒකෙන් මිදිලා නැහැ. මොකද ඔබට යම් කිසි විදියක එක වාට්ටුවක් තුළ කොරෝනා රෝගියෙක් ඇතුළත් වීම නිසා ඔහු දවස් 3ක් ඒ ස්ථානයේ සිටීම නිසා
ඔබට ඔබගේ සේවක කණ්ඩායමෙන් 27 දෙනෙක් මම හිතන්නේ 24ක් හෝ 27ක් වගේ ප්‍රමාණයක් එක්වරම අහිමි වෙනවා. තාමත් ඔවුන් නැවත සේවයට වාර්තා වෙලා නැහැ. තාමත් ඔවුන් ඉන්නේ නිරෝධායන ක්‍රියාමාර්ගය තුළ. එහෙම බැලුවට පස්සේ ඒ අභියෝගය ජයගත්තේ කොහොමද මේ වෙන විට? මොකද ලොකු පිරිසක් මේ 27ක් වගේ කියන්නේ රෝහල්කාරී මණ්ඩලය. ඔව් ඇත්තටම ඒක ඒ කියන්නේ දැන් අපි ડોક્ટર විජේසූරිය කිව්වා වගේ අපි හැම රෝහලකම දැන් මේ රෝගීන් අඳුරගන්න ක්‍රමවේද අපි හදලා තියෙනවා. නමුත් දැන් එකක් රෝගීන් අපිට අවංක වෙන්න ඕනේ මේ සායනික ඉතිහාසය අපිට හරියට කියන්න ඕනේ. ඒකට කිව්වොත් තමයි අපිට මේක අඳුරගන්න පුළුවන්. ඊළඟට දැන් අපේ මේ රෝගේ අපිට කේස් ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා. නමුත් මේ සියලුම දේවල් මේ කේස් ඩෙෆිනිෂන් එක ඇතුළට දාන්න බෑ. ඒකට මේවට අහු වෙන්නේ නැති දේවලුත් තියෙනවා. ඉතින් එහෙම ගිය රෝගියෙක් තමයි මෙහෙම ගියේ. ඉතින් ගිහිල්ලා ඒ වාට්ටුවේ දවස් 3ක් හිටියා. දවස් 3ක් හිටියට පස්සේ තමයි පොසිටිව් වුණේ. එතකොට ඇත්තටම ඒ දවස් 3ෙම හිටපු කාර්ය මණ්ඩලය මට සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායන ලක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ වෙලාවෙත් ඇත්තටම හරි දැඩි අපස්ථාවකට පත් වුණා. මොකද මගේ තාමත් ඒක වෛද්‍ය කායික වාට්ටුවක් වහලා තියෙන්නේ. ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලාම තව වෙනකම් 27 දෙනෙක් නිරෝධායනයට ලක් වෙලා තියෙනවා. දැන් හෙට අනිද්දා වෙනකොට ඒගොල්ලන්ගේ දවස් 14 සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් ඇත්තටම ඉතින් අනිත් කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් තමයි අපි ඇත්තටම ඒක අපි ජයගත්තේ. ඒ කියන්නේ දැන් අනිත් කාර්ය මණ්ඩලයත් මේ වෙලාවේ බය වුණා නම් වැඩට එන්න අපි මට හොස්පිටල් එක සම්පූර්ණයෙන්ම අකරණම් වෙනවා. ඉතින් ඇත්තටම මම මේලාවේ ඇත්තට මේ සියලුම වෛද්‍ය ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු සියලුම කාර්ය මණ්ඩල මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඒ පුදුම රිස්ක් එකක් අරගෙන තමයි මේ වෙලාවේ වැඩ කරන්නේ. ඉතින් කවුරුත් ඒ වෙලාවේ කිව්වේ නැහැ අපිට වැඩට එන්න බෑ අපිට මේක කරන්න බෑ කියලා. ඒ වාට්ටුවේ අනිත් වාට්ටුව අපි සාමාන්‍ය විදිහට තාමත් වැඩ කරනවා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේදී අපිට අමාත්‍යාංශයත් අනික සියලුම දෙනා ඇත්තටම උදව් කරා. මේක ඒ කියන්නේ මේ අමාරු අවස්ථාවෙන් ගොඩ එන්න. විශේෂයෙන් මගේ කාර්ය මණ්ඩලෙත්. මොකද ඒගොල්ලන්ගේ සහයෝගය නැත්තම් මට කිසිසේත්ම මේක කරන්න බෑ. ඉතින් අපි ඇත්තටම කාර්ය මණ්ඩලය ගැන මම හිතනවා අපිට කරන්න පුළුවන් අපේ අධ්‍යක්ෂකවරු විදිහට අපි හැම දෙයක්ම කරලා දීලා තියෙනවා. නමුත් අපි හිතනවා තවත් අපිට කරන්න දේවල් තියෙනවා ඉස්සරහටත්. අනිත් එක මම ඇත්තටම මේ වෙලාවේ මේ මහජනතාවගෙනුත් ඉල්ලා ඉන්න. මොකද අපිට දැන් අපේ කාර්ය මණ්ඩල වල සමහර තැන්වල පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. මොකද රෝහලේ වැඩ කරන නිසාම සමාජලාවට බෝඩින් හවුස් වලින් යන්න කියනවා. ඒ වගේ තත්ත්ව ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අපේ කාර්ය මණ්ඩලය කරන්නේ ඉතාමත්ම දැඩි කැපවීමකින් මම කියන්නේ කලබෝල විතරනේ මුළු සමස්ත සෞඛ්‍යය. ඉතින් ඒගොල්ලන්ට ඒ විදිහට සලකන්න ගියොත් මේ රෝගය මර්ධනය කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා හැම ජනතාව සියලු දෙනාම අපිට සහයෝගය දෙන්න ඕනේ. එකක් තමයි අපිට රෝහලට ඇවිල්ලා ඇත්ත කියන්න ඕනේ. ඇත්ත කිව්වොත් අපිට ඇත්තටම මේක අපිට මේ මර්ධනය කටයුතු සහ මේ රෝගට බෙහෙත් කරන එක අපිට කරගන්න පුළුවන්. ඉතින් මට කියන්න වෙන අවසාන නැවත වරක් අනිත් කාර්ය මණ්ඩලයේ කැපවීම නිසා තමයි මම මේකෙන් ගොඩ ආවේ. හොඳයි. දැන් ඊළඟට වැදගත් වන කාරණා තමයි රෝගීන් ඇතුළත් වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම දැන් මේ රෝහල් හැම එකකටම පිටතින් එන රෝගීන් ඇතුළත් වෙන අවස්ථාවේදී සහ රෝගීන් එන අවස්ථාවේදී කොහොමද මේ අතර කොරෝනා රෝගය වැළඳුන කෙනෙක් ඉන්නවා කියන එක නැත්නම් මේ වෛරසය ශරීරගත වෙච්ච පුද්ගලෙක් ඉන්නවා කියන එක හොයාගන්න. ඒ නිසා මේ රෝහල් පද්ධතියේම තියෙන අභියෝගය ඒක තමයි. ඒ සඳහා අරගෙන තියෙන ක්‍රියාමාර්ග. මම ඊට ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම්. මේක කවුරුත් දන්නේ නැති දෙයක්. අපි මෙතන ඉන්න අධ්‍යක්ෂවරු 4 දෙනා වගේම කොළඹ ප්‍රධාන රෝහල් වල අධ්‍යක්ෂවරුන් මම හිතන්නේ මේක කවුරුත් දන්නේ නැහැ. මේක මේ අපි සමහරකට දැන් ලොරියක් නැහැ. ඒක රෝහලේ අනිත් රෝහලේ ලොරිය තියෙනවා. අර බෙහෙත් තියෙනවා මේ රෝහලේ මේ බෙහෙත් නැහැ. හින්දා අපි කණ්ඩායමක් විදිහට අධ්‍යක්ෂවරුන්ගේ කණ්ඩායමක් විදිහට තමයි අපි වැඩ කරන්නේ. අපි සියලු දෙනාම මම හුඟක් වෙලාවට ડોક્ટર සිරිතුදේට කෝල් කරලා අහනවා. එහෙම අපි අතර දැන් එයාලට ඇති වෙන ප්‍රශ්න මට දෙනවා. මගේ ඇති වෙන ප්‍රශ්න වලට ඒගොල්ලෝ උදව් කරනවා. ඒක අපිට පේන්නේ නැති යාන්ත්‍රණයක් ඇත්තටම මේ අධ්‍යක්ෂවරුන්ගේ කණ්ඩායම හරහා සිද්ධ වෙනවා. ඒකද මම මේක රටට කියන්න ඕන මේ කවුරුත් අපි රෑ 10 විතර වෙනකන් ඔෆිස් වල ඉඳගෙන ඉන්නේ. නමුත් අපි අතර එක එක්කෙනා මේ කොළඹ තියෙන රෝහල් පද්ධතිය ඉතාමත්ම සාමූහිකව වැඩ කරන ක්‍රියාදාමයක් සිද්ධ වෙන බව අපි සඳහන් කරන්න ඕන. මොකද මගේ ගොඩක් අපහසුතාව වෙච්ච වෙලාවේදී මට මෙම අධ්‍යක්ෂවරුන් 3 දෙනා සහ
අනිකුත් ප්‍රධාන රෝහල් අධ්‍යක්ෂතුන් අපිට ඉතාමත්ම මේ උදව් කරලා තියෙන වෙදින්දි හරිම සහයෝගයෙන් වැඩ කරන තත්ත්වයක් තමයි කොළඹ නගරේ මේ කොළඹ ආශ්‍රිත රෝහල් වල තියෙන්නේ. ඒතකොට අපි ඔබතුමා අහුව ප්‍රශ්නෙට උත්තරයක් විදිහට දැන් අපි මම ශ්‍රී ජයවර්ධනපුර රෝහල ගැන අපි සඳහන් කරන්නම්. අපි මුලින්ම හිතුවා මේ කොරෝනා කියන රෝගය respiratory infection එක. ඒ කියන්නේ හෙම්බිරිස්සාව කැස්ස විදිහට තමයි මේක පටන් ගන්න. ඒතකොට මේ කට්ටිය ඇතුලේ තමයි අර කියන සැඟවිලෙන රෝගය එන්නේ. දැන් හරියට නම් අපේ රෝහල් හතරටම එම රෝගීන් එන්න බෑ. මොකද ඒවට හඳුනාගත්ත රෝහල් තියෙනවා. උන් හරි හිස්ට්‍රෝග නිදානය කිව්වොත් උන් අපි හරවලා යවනවා ඒ රෝහල් වලට. නමුත් මේ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ડોක්ටර් අසලට වෙච්ච කාරණේ ඒ වගේ දෙයක් මේ වගේ කෙනෙක් ඉන්න පුළුවන් අර ශ්වසන රෝග තියෙන කණ්ඩායම. ඒත් අපි හිතුවා මේ ප්‍රශ්නේ පටන් ගන්නකොටම ශ්වසන රෝග තියෙන අය ස්පිරිතාලේ තන්තැන් වල යවන්න දෙන්නේ නැහැ. මොන ලෙඩ වෙලා ආව. ඒත් අපි අර කියන මුලින්ම අපි අත්‍තරම කැමරාවල් පාවිච්චි කරේ නැහැ. දැන් තමයි ඒව පාවිච්චි වෙන්නේ. ඒ මූලිකව අපි කරේ මුලින්ම කරේ අපිට තියෙන ඒ කියන්නේ personal protective equipment පාවිච්චි කරගෙන අපි මුලින්ම මේ ශ්වසන රෝග තියෙන රෝගීන් එක තැනකට ගත කරලා ඔවුන් දැන් ඔබට පේන ඒ කරන්නේ දැන් තියෙන සත්‍ය මේ ඔවුන් විදුලකින් එහා පැත්තේ ඉඳන් තමයි රෝගියා පරීක්ෂා කිරීම කරන්නේ. ඒතන අපේ සෞඛ්‍ය කාර්යාලය දැන් ආරක්ෂා වෙනවා. නමුත් මේ කියන්නේ මුලින් ඉඳගෙනම අපි කරේ අර වාට්ටුවකට එකතු කරනවා. එකතු කරලා ඔවුන් ඉස්සෙල්ලා ඔවුන්ව සොයා බලනවා මුල තියෙනවද මේ වගේ සැකයක්. උදාහරණයක් විදිහට අපේ කියන ඔය වාට්ටුවේදී අහුවෙච්ච එක රෝගියෙක්. ඌ ඇත්තටම පැනලා ගියා. ඔව් පැනලා ගියේ අපිට දැනගන්න තියෙන විදිහට ජාතික රෝහලට ඇතුළත් වෙනවා. ජාතික රෝහලට ඇතුළත් වෙලා එයා පැනලා එනවා. ඇවිල්ලා අපේ රෝහලට බොරු තොරතුරු දෙලා ඇතුල් වෙනවා. මෙයා තමයි එක වතාවක් ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන. හැබැයි ඔහුට අපිට බැරි වුණා අපේ රෝහලට හානිය කරන්න. මොකද අපේ අර හදලා තිච්ච ක්‍රමවේදයෙන් එයා අහුණා. එයාට තේරුණා මම හිතන්නේ ડોක්ටර් අසෙල කිව්වා වගේ ඇත්තටම මේ පුජ්‍යලයන් මේ සමාජ විරෝධී ක්‍රියාවක් මේ කරන්නේ. නමුත් ඔහුට තේරුණා මෙම වාට්ටුවේ ඉඳලා මේ හංගගෙන යන්න බෑ. කියන්නේ ඒ නිසා තමයි ඔහු පැනලා ගිහිල්ලා පෞද්ගලික රෝහලට ඇතුළත් වෙන්නේ. ඉතින් ඒක අපිට ඇත්තටම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපේ මේ රෝහලේ දැන් තියෙන තත්ත්වය ගත්තොත් අපේ මොකද අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අනාගතයේ වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම. ඔවුන්ව අපිට නැති වුණොත් අපිට බැරි වෙනවා මෙම රෝගයට ඉදිරියේදී මුහුණ දෙන්න. ඉතින් අපි සියලු දෙනාම කරන්නේ අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේද. එතකොට ඊට අමතරව දැන්ට අපේ රෝහලේ කෙරෙන්නේ අපි ඔවුන්ව මේ කියන සැක සහිත කියන ශ්වසන ආබාධ තියෙන අය. ආවම එක තැනකට තමයි දාන්නේ. දැන් නම් අපි කරලා තියෙන්නේ උන්ට වෙනම කාමරයක් තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල සාමාන්‍ය අනිත් රෝහල් වල වෙනස් රෝහලක්නේ. ගෙවීම් මත කරන එක දැන් අපි තත්ත්වෙට ගිහින් නැහැ. ගෙවීම් කිරීම ඔක්කොම වහලා තියෙන්නේ. සුළු අය කිරීමක් තමයි කරන්නේ. එහෙම කරලා අර කාමර වලට දාලා ඒ අදාළ පරීක්ෂණ කරලා තමයි අපි එළියට දාන්නේ. ඒ හිමුනහම අර අපි දැන්ට කරන අපි සියලුම ශල්‍ය කර්ම නවත්තලා නැහැ. සමහර ශල්‍ය කර්ම රෝහලකට නවත්තන්න බෑ. මොකද ඒව නොකරොත් ඒ රෝගියන් මිය යනවා. අපි නවත්තලා තියෙන්නේ කල් දැමිය හැකි ශල්‍ය කර්ම සහ අනිත් ප්‍රොසීඩියර්ස්. අනිත් ඒවා අපි කරගෙන යා යුතුයි කොහොම හරි. නමුත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය අර එක පාටම ඔක්කොම එක්ස්පෝස් වෙලා ඒගොල්ලෝ අයින් වුණොත් රෝහල අකර්මණය වෙනවා. ඒ නිසා අපි කරන්නේ අර තියෙන තත්ත්වය පළවෙනි පැය 24 පුළුවන් තරම් අපි බලනවා ඒක ටෙස්ට් කරලා නෙගටිව්ද පොසිටිව්ද කියලා බලාගෙන තමයි රෝහල ඇතුළට දාන්නේ. අපි කියමු අපේ තව ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ වගේ රෝගියෙක් වෙන්න පුළුවන් ඔහුගේ තත්ත්වය තාම අපිට බලාගෙන නැහැ. නමුත් ජීවිත මරණය අතර සටනක ඉන්න කෙනෙක් කියලා. අපි වෙනම අපේ තියටර් එකක් තියෙනවා. සෝරි මේ ICU එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒ ICU එකේ අපේ කාර්ය මණ්ඩලය දැන් අතන නෙගටිව් ප්‍රෙෂර් කියන එක දැන් සක් කරලා ගන්න ක්‍රමයක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ. ඒක ඇත්තටම අපිට තිබුණේ නැහැ මේ ඉස්සර. ඉතින් නමුත් මගේ කාර්ය මණ්ඩලයට පුළුවන් වුණා වුන් මේ දැන තියෙන වැඩ කරන්නේ නැති යන්ත්‍රයක් පාවිච්චි කරලා ඒක අනිත් පැත්තට විදුලි පරිපථය දීලා ඒ ICU එකේ තියෙන වාතය ඉවත් කර ගැනීමේ ක්‍රමවේදයක් හදාගත්තා. දැන් අතරම ඒතනට එන හදිසියේ එන රෝගියෙක් එතෙන්ට ඇවිල්ලා වැඩ කරනවා. අපි personal protective equipment පාවිච්චි කරගෙන තමයි රෝගියා ගාවට යන්නේ. ගිහිල්ලත් අපේ අර
තියෙන සිස්ටම් එයා කන්ඩිෂන් සිස්ටම් එක අපි වෙනස් කරලා තියෙනවා නෙගටිව් ප්‍රෙෂර් එකක් එන විදිහට හදාගෙන. ඒ නිසා මම හිතනවා ඒ කියන්නේ හැම වෙලේම ඒ වාතය එළියට ගිහලා අලුත් වෙන විදිහට. මොකද දැන් මේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ අපේ දැඩි සත්කාර ඒකකවල වායු සමනය කරලා තියෙනවා. ඒ වායු සමනය කිරීම නිසා අර ෆිල්ටර් සරහා ගියාට වාතය ඇතුලේ සංසරණය වෙනවා. ඉතින් ඒ නිසා අර අපිට පුළුවන් වුණේ ක්‍රමයක් කරගන්න අපි මැනලා බැලුවා එයා ප්‍රෙෂර්ස් ඒවා හොඳට හරි ගිහින් තියෙනවා. ඒ වගේ ඇත්තටම අර ડોක්ටර් අසල කිව්වා වගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ඔවුන්ගේ එක්ක වෙලාවට උන් හිතන අලුත් සිතුවිලි වලින් තමයි මේක ගන්න පුළුවන්. අපිට පුළුවන් ගන්න තියෙනවා නෙගටිව් ප්‍රෙෂර් තියෙන IC එකක් හදාගන්න. ඒ හදාගන්න පුළුවන් උනේ ඇත්තටම පොතේ පදේ තියෙන එකකින් නෙවෙයි. ප්‍රායෝගික දැනුම උන් ඒ මෝටරේට දීලා තියෙන කරන්ට් එක අනිත් පැත්තට. සාමාන්‍ය දැනුම දෙන්නේ අනිත් පැත්තට. ඒක ඔක්කොම කැරකෙන්නේ අනිත් පැත්තට. ඒක ඔක්කොම එළියට යනවා. ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා ගොඩක් මේ දවස්වල ඒවා සිද්ධ වෙනවා. සුළු වෙන සහ මහා පරිමාණයෙන් ඒ කට්ටිය ඒක තමන්ගේ හැකියාව පාවිච්චි කරනවා. ඒ වගේම ගුවන් නාවික හමුදාපතිතුමා ඉදිරිපත් වෙලා අපිට රෝගීන්ව නිරෝධය කියන්නේ ඔවුන්ගේ තියෙන විස බීජ හරණය කිරීමේ කුටි මටත් රාගම රෝහල වගේ රෝහල වලට ලබා දීලා තියෙනවා. ඒකිනුත් අපි කරන්නේ තමයි මේ කාර්ය මණ්ඩලය බේරගෙන එළියට යamak කරන්න හදන්නේ අර රෝගියාට ප්‍රතිකාර කරන ගමන්. ඔබතුමා විස්තර කරගෙන ආවා ඉස්සෙල්ලා කොයි විදිහටද අරගෙන තියෙන ක්‍රියාමාර්ගය යම් ප්‍රමාණයක ඔබ ඒ කතාව කිව්වා නිසා ඉතුරු ටික කියමු කොයි විදිහටද මේ එන රෝගීන් වළක්වා ගන්නට ඒ අය අතර කොරෝනා රෝගීක සිටීම ඉතාශනිකව හඳුනා ගැනීමට කියන්නේ වැඩි පිරිසක් සමග ගැවසෙන්නට කලින් හඳුනා ගන්නට මොනවාද අරන් තියෙන ක්‍රියාමාර්ග කියන්නේ. ඔබ යමක් කිව්වා එතන අපි කිව්වා. ඔව් ඇත්තටම මේ වෙලාවේ අපිට ලොකු අභියෝගයක් තියෙනවානේ. මෙවැනි වසංගත තත්ත්වයකට අපි මේ කිසිම රෝහලක් අපේ රට එහෙම ලොකු සෝදානමක් තිබ්බේ නැහැ. මේ වෙන විට අපිට ඉතා විශාල ප්‍රොටෙක්ටිව් උපකරණ ආරක්ෂිත උපකරණ මුවවැස්මවල් ඒ වගේම මේ පරීක්ෂණ කරන්න ඕන උපකරණ ඒ වගේ දේවල් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේක සඳහා අපි ඇත්තටම කාර්ය මණ්ඩලයේ ඉතා විශාල කැපවීමක් කරා මේ සොයා ගැනීමට. ඒත් එක්කම දැන් අපි හිතමු ඔබතුමාගේ කෙනෙම මේ ඍජුවම මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් මේ රෝගියා හරියට නිසියාකාරව හඳුනා ගන්න තියෙන ක්‍රමවේදය. එතකොට මම ඍජුආරය ළමා රෝහල කියලා කියන්නේ කුඩාම දරුවන් එක රැගෙන යන ස්ථානයක්. සාමාන්‍යයෙන් ඉපදුන දවසේ ඉඳලා අවුරුදු 14 දක්වා වූ දරුවන් ප්‍රධාන වශයෙන් මේ රෝහලට රැගෙන යනවා. එතකොට මේ රැගෙන යන දරුවා අර අපේ වෛද්‍ය අසේලා කිව්වා වගේ සමහරක් කලාවට අපිට දරුවාගේ මව හරි තොරතුරු ලබා දෙන්නේ නැහැ. රෝග ඉතිහාසය අපිට ලබා දෙන්නේ නැහැ. මොකද සමාජයේ යම්කිසි ආකාරයක මේ රෝගය සම්බන්ධයෙන් වැඩි පිළිකුලක් ඇති කරන් තියෙනවා. මේක පිළිකුලක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ ලෝකයේ අනිත් රටවල් ගත්තම ඉතා ඉහළ ස්ථානවල ඉන්න පුජ්‍යලන පවා මේක වැළඳලා තියෙනවා. මේක පිළිකුල් සහගත දෙයක් නෙමෙයි. මේක වාතය මගෙන් ඇවිල්ලා බිඳි මගෙන් ගිහිල්ලා හැදෙන්න පුළුවන් රෝගයක්. විශේෂයෙන් බිඳි මගෙන් හැදෙන. ඉතින් ඒක නිසා ඒ තොරතුරු අපි ඉතාමත්ම සූක්ෂම විදිහට ගන්න කටයුතු කරනවා රෝගීන්ගේ. ඊට අමතරව මේ රෝගියෙක් අපි වෙනම අයිසොලේෂන් යුනිට් කියලා රෝගීන් වෙන් කිරීමේ ඒකකයක් හදාගෙන තියෙනවා අනිත් රෝගීන් ආරක්ෂා කර ගැනීම සඳහා සැකසිත රෝගීන්. ඒතකොට ඒ ඒකකයේ රෝගියෙක් යැවීමේදී ප්‍රධාන වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙක්ගේ නිර්දේශ අපි ලබා ගන්නවා. විශේෂඥ වෛද්‍යවරුන් 3 දෙනෙක් විශේෂයෙන්ම සුද්‍ර ජීව විශේෂඥ වෛද්‍යවරයා සමග ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 2 දෙනෙක් එක 3 දෙනෙක් සාකච්ඡා කරලා බලලා තමයි මේ තීරණය ගන්න. ඒකට අපි අර කිව්වා වගේ රෝග ලක්ෂණ ගන්න ඕන, රෝග ඉතිහාසය ගන්න ඕන, අනිකුත් රෝගීන් සමග සම්බන්ධතාවයන් ගැන ගන්න ඕන, මොන ප්‍රදේශයෙන්ද ආවි කියලා ගන්න ඕන, දැනට තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා ගන්න ඕන. මේ සියලුම දේවල් අරගෙන ඉතා විශේෂ වශයෙන් සැකසහිත රෝගියා අරගෙන තමයි මේ පරීක්ෂණ කරන්නේ. මොකද මේ පරීක්ෂණය අපි ලංකාවේ දැනට කරන්නේ ඉතාමත්ම වටිනා ලෝකයේ වෙනත් රටවල් වල ඇත්තටම මේ පරීක්ෂණ ඉතාමත් අඩුවෙන් කරන්නේ. නමුත් හොඳම පරීක්ෂණය තමයි මේ PCR පරීක්ෂණය කියන එක අපේ රටේ කරගෙන යනවා සෑම සැකසහිත රෝගියෙකුටම. ඉතින් මේ ක්‍රමවේදය තුලින් තමයි මේ රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අපි ශක්තිමත් කරලා තියෙන්නේ අපේ රෝහල් පද්ධතිය තුල. කලබල තත්ත්වයක් කොයි වගේද? ඔබට එක අවස්ථාවකදී ඔබ කිව්වා මගේ හරුණා එක රෝගියෙක් ඇතුළත් වුණා මොනවාරි කියලා. නමුත් කොහොමද දැන් සංකීර්ණ කළා කියලා. අපි අතරම ඒ මේවා කරලා තියදී තමයි අතරම මේ වුණ. නමුත් අපි දැන් ඊටත් වැඩිය ක්‍රමවත් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වා බාහිර රෝගයන්ගේ සාමාන්‍ය විදිහට අපි මේවා පවත්වාගෙන යනවා. අපි ඒකේ හැම වෛද්‍යවරයෙකුටම අපි දීලා තියෙනවා මේ අපිට කේස් ඩෙෆිනිෂන් එකක් කියලා තියෙනවා අමාත්‍යාංශයෙන්. එතකොට මේ කොරෝනා සහිත සැකසහිත රෝගී කොයි වගේද කියලා අපි ටික් කරන්න මේකක් හදලා දීලා තියෙනවා. ඒකට උන්න කන්ටැක්ට්ස් තියෙනවා නම් ඒවා. ඒකට එහෙම රෝගියෙක් හම්බුනොත්
අපි අතරම බාහිර OPD එක කියන්නේ අපි බාහිර රෝගී අංශයම අපි වෙනම කියුබිකල් එකක් වෙන් කරලා තියෙනවා. ඒ කියුබිකල් එකට යොමු කරනවා. ඊට පස්සේ ඒ කියුබිකල් එකෙන් අපි මේ හිස්ටරි අරගෙන අපි හිතනවා නම් මෙයාට ඒ සැකසහිත රෝගියෙක් කියලා අපිට දැනට ඇත්තටම කියලා තියෙන හෝමගම රෝහලට යොමු කරන්න අපි එතනින්ම හෝමගම රෝහලට යොමු කරනවා. එහෙම නැති රෝගීන් අපි දැන් ડોක්ටර් රත්නසිංහ කිව්වා ඒ කැස්ස හෙම්රිස්සාව දැන් මේ කැස්ස හෙම්රිස්සාව ගොඩක් දෙනෙකුට තියෙන මේ දවස්වල සාමාන්‍ය තියෙන දෙයක්. ඉතින් ඒ උණ තියෙන රෝගීන් ඒ කියන්නේ සර්ජිකල් පේෂන්ට්ස්ලා වෙන්න පුළුවන්, ඒ කියන්නේ කායික පේෂන්ට්ස්ලා වෙන්න පුළුවන්, පීඩියාට්‍රික් කට්ටිය වෙන්න පුළුවන්, නැත්නම් ගර්භණී අම්මලා වෙන්න පුළුවන්. හරි. අපි ඒ රෝගීන් අපි වෙනම දැන් රෙස්පිරේටරි වෝඩ් එක කියන්නේ ශ්වසන රෝගීන් ඉන්න වාට්ටුවක් අපි අරලා තියෙනවා. එතකොට ඒකට යොමු කරනවා. එතකොට ඒක බාර වෙන්නේ කායික වෛද්‍ය විශේෂඥවරේ. එතකොට එතුමා තීරණය කරනවා මේ රෝගියාගේ PCR පරීක්ෂණයක් කරන්න අවශ්‍යද? මේ රෝගියා කොරෝනා සහිත සැක සහිතද? එහෙමනම් ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව PCR පරීක්ෂණය කරනවා. කරලා සාම්පල් අපි MRI එකට යවනවා. නැත්නම් ජයපුර විශ්වවිද්‍යාලයට යවනවා. ඒ රිසල්ට්ස් අනුව අපි තීරණය කරන පොසිටිව් වුණොත් අපි IDH එකට යවනවා. නෙගටිව් වුණොත් ඊළඟට ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත තීරණය කරනවා ගෙදර යවනවද නැත්නම් අනිත් වාර්ඩුවකට දාලා ඉතුරු ට්‍රීට්මන්ට් එක කරනවද කියලා. දැන් මේ වගේනුත් යන රෝගීන් ඉන්නවා. දැන් හිතන්න ශල්‍ය වාර්ඩුවකට සමහරවිට කොන්දේ කැකුමක් කියලා රෝගියෙක් යන්න පුළුවන්. ගිහිල්ලා ඉවරලා එක්ස්රේ එකක් කරලා බලනකොට එක්ස්රේ එක සම්පූර්ණයෙන්ම ෂැඩෝස්. ඉතින් එතකොට ඒගොල්ලන් හිතනවා මේක මේ කොරෝනා සැකසහිත රෝගියෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඒ වගේ අවස්ථාවක අපි ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරයාට තීරණය කරන්න දීලා තියෙනවා මේකට PCR පරීක්ෂණයක් කරන්න අවශ්‍යද කියලා. එහෙම වුණොත් අපි සාම්පල් එක අරගෙන අපි ආවලා ආපහු සැරයක් එහෙම වුණොත් අපි ආපහු රෙස්පිරේටරි වෝඩ් එක ගන්න පොසිටිව් වුණොත් අපිට යවන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඕ වගේ රෝගියෙක් ආවොත් තමයි අපි අර කලින් වෙච්ච සංසිද්ධියට යන්නේ. මොකද රෝගීන් අපිට රෝගියා දන්නේ නැහැ නේ අතන. රෝගියා යන්නේ කොන්ද එකක් මොකක් හරි නැත්නම් වෙන මොකක් හරි කියලා. නමුත් ලෙඩේ තියෙන වෙන එකක්. ඉතින් ඕවාගේ එකක් ආවොත් තමයි අපිට අර ඒ වෙලාවේ හිටපු කාර්ය මණ්ඩලය නිරෝධානය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඇත්තටම අවම කරගන්න තමයි අපි දැන් අපේ මම හිතන්නේ මේ හැම ආයතනයකම අපි අවම කාර්ය මණ්ඩලයකින් තමයි ෂිෆ්ට් එකක් දුවන්නේ. එතකොට අපි නිරෝධායන කරන්න වුණොත් නිරෝධායන කරන්න වෙන්නේ ඒ ෂිෆ්ට් එකේ ඉන්න අය විතරයි. ඉතින් මේ විදිහේ ක්‍රමවේදයක් තමයි අත්‍තරම අපි අනුගමනය කරලා තියෙන දැනට. අපි දැන් ඉස්සරහදී මේ ගර්භණී අම්මලා සඳහා වෙනම අපි ස්ක්‍රීනින් වෝඩ් එකක් ඕපන් කරන්න දැන් ප්ලෑන් කරගෙන යනවා. තාම මේක ප්ලෑනින් එකේ තියෙන්නේ. ඉතින් දැනට මේ ක්‍රමවේදය තමයි කලබල ශික්ෂණ රෝහලේ අනුගමනය කරන්නේ. ඔය රෝගියා හවු වෙච්ච දවස්වල ඇත්තටම මේ රෙස්පිරේටරි වෝඩ් එකේ පොඩි රෙනෝවේෂන් එකක් තිබිලා අපිට ඒක දවස් ගානකට වහලා තියන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ තමයි ඒ රෝගියා අර කායික වෛද්‍ය වාට්ටුවට ගියේ. අපිට තනට වේදනාව සියුම්ම මේ තීරණ ගත යුතුද ඒ ක්‍රියාමාර්ගය සිදු කළ යුතුද කියලා. මොකද ඒ තරම්ම සූක්ෂම අවස්ථාවක සමහරවිට අහමු ලෙස නොහිතන ආකාරයට මේ වගේ අකරතැබ්බයකට මුහුණ දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බාහිර රෝගියන්සයට රෝගියෙක් ආවම සමහර වෙලාවට මේ බාහිර රෝගියන්සේ ඉන්න කොහොම අත්දැකීම් බහුල වෛද්‍යවරුන්ට සාමාන්‍ය රෝගයා සමග වචන කිහිපයක් කතා කරද්දී ඔහු යම් කිසි දෙයක් හංගවනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන්. අර අපි කියන්නේ පොඩි ඉවක් වගේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට තියෙනවා. මේ කාලේ මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දැන් සාමාන්‍ය අපි දන්නවා රණ්ඩු වෙලා ඇවිල්ලා කියනවා වැටුණා කියලා. නමුත් වෛද්‍යවරයා වැටුණා කියද්දිම දන්නවා මේක රණ්ඩු වෙලා ගුටි කාලා අපගත් කියලා. ඒ වගේ ඒ තියෙන අත්දැකීම් කොහොමද මේ කාලේ ප්‍රයෝජනට ගන්නේ? විශේෂයෙන්ම මේ බාහිර රෝගී අංශවල වැඩ කරන ගොඩක් වෛද්‍යවරු දීර්ඝ කාලයක් හොඳ අත්දැකීම් ලබා තියෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අනිත් අයට වැඩිය බොහොම ඉක්මනින් ඒගොල්ලෝ වචනයක් දෙකක් කතා කරනකොට මේගොල්ලන්ට සමහරවිට තේරුම් ගන්න පුළුවන් මේ මොන වගේ තත්ත්වයක්ද මේ තියෙන්නේ කියන එක. ඉතින් අතට මේක අපිට හරි ප්‍රයෝජනවත්. මොකද අපි දැන් අපේ රෝහලේ ඔය උණ සහ ශ්වසන ආබාධ සම්බන්ධයෙන් සැකකන රෝගීන් බාහිර රෝග අංශයේ පාවිච්චි කරන්නේ වීඩියෝ තාක්ෂණයක් ඔස්සේ. එතකොට වීඩියෝ කැමරාවේ හරහා තමයි මේ සංවාදය සිද්ධ වෙන්නේ. එතකොට වෛද්‍යවරයා කිසියම් ආකාරයකට මේකට නිරාවරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෛද්‍යවරයාත් ආරක්ෂිතයි, ඒ කාර්ය මණ්ඩලයත් ආරක්ෂිතයි. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මේක ප්‍රධාන ඒගොල්ලෝ යොමු කරන ප්‍රශ්න මේ රෝගියා වෙත. ඒකට ඒගොල්ලෝ ලබා දෙන උත්තර මත ඒගොල්ලෝ ශනිකයෙන් යම් තීරණයක් ඇවිල්ලා සැකසහිත රෝගියෙක් කියලා හිතුනොත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කරනවා. ඉතින් මේ පහුගිය දිනවලත් ඒ වගේ සිද්ධියක් වුණා ජායල ප්‍රදේශයේ අපිට
බක්කරි කෝඩාහලයකට මැදිහත් වෙච්ච රෝගියෙක් ඇවිල්ලා නමුත් අපේ රෝහල තුළ ව්‍යාප්ත වීම සිද්ධ වුණේ නැහැ. මොකද මේ මුල් අවස්ථාවේ මේ වෛද්‍යවරුන්ට පුළුවන් වුණා ඒ රෝගියා මේ වගේ සැකසයි රෝගියෙක් කියන එක නිර්ණය කරගන්න. සරලව කිව්වොත් ඔහු ආවේ රණ්ඩුවක් නිසා වෙච්ච ආබාධයක්. නමුත් ආවට පස්සේ තමයි හඳුනාගත්තේ ඔහු කොරෝනා වෛරස් ඒකේ කාර්ය මණ්ඩලයේ නිරාවරණය වීමක් වුණේ නැහැ. මොකද මුල් අවස්ථාවේම හඳුනාගත්ත නිසා. නමුත් මීට පෙර අවස්ථාවක අපි මේ වගේ අවසාන තත්ත්වයකට මුහුණ පෑව මේ කඩුබෝල රෝහල වගේම ඒ අවස්ථාවේත් ඔය ජයල ප්‍රදේශයේම රෝගියෙක් තමයි. නමුත් එයා ඇවිල්ලා තිබුණේ පපුවේ අමාරුවකට. එතකොට ඒ වගේ අවස්ථාවක පපුවේ අමාරුවක වගේ කෙනෙක් ගොඩක් වෙලාවට එන මොකක් හරි හෘද වස්තුවේ සම්බන්ධ ආසාදනයේ මේ තත්ත්වයක් ඇති වුණාම හදිසි ප්‍රතිකාර එකකට තමයි රැගෙන ඉන්නේ. ඉතින් අත් වශයෙන්ම රෝගියා බොරුවක් කියලාත් නේ එයාට මේ හෘදේ ආබාධයක් තිබිලා තියෙන. නමුත් එයා නිකමටවත් මතක් කරලා තිබුණේ නැහැ. එයාගේ සහෝදරයා ඊට දින දෙකකට පෙර කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගත්ත බව. එම නිසා දැන් මෙයාට එහෙම වෙලා රෝග ලක්ෂණ කියන්නේ ශ්වසන ආබාධයක රෝග ලක්ෂණ තිබුණෙත් නැති නිසා මෙයා සාමාන්‍ය වෛද්‍ය වාට්ටුවකට තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් දෙවෙනි දවසේ වගේ තමයි මෙයා යම් ශ්වසන මේ ආබාධයේ තත්ත්වය පෙන්වු කරන නිසා සැකයක් ඇති වෙලා තමයි මේ PCR පරීක්ෂණ සිද්ධ කරේ. ඒ දැනගන්න ලැබුණා එයා පොසිටිව් කියලා. ඉතින් අපේ කාර්ය මණ්ඩලෙත් මම හිතන්නේ මේ අවස්ථාවේ 15ක් විතර වගේ නිරෝධායනට ලක් කරන්න සිද්ධ වුණා. විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු. ඉතින් ඒක ඇත්තටම හිතාමතා සැකීම මොකද දැනගෙන තියෙනවා එයාගේ සහෝදරයා කොරෝනා ආසාදිතේ රෝගියෙක් බව අපි රෝහලට එන්නත් කලින්. ඒ අවස්ථාවේ ප්‍රකාශ කරා නම් අපේ කාර්ය මණ්ඩලයේ මේ නිරෝධායන ලක් කරලා අපහසුතාවය ලක් කරන අවස්ථාවක් ඇති වෙන්නේ අපිට මුලදීම අවශ්‍ය පියවර ගන්න තිබුණේ. ඉතින් අපි විශේෂම ජනතාවගෙන් ඉල්ලන්නේ නිවැරදි තොරතුරු අපිට දෙන්න. නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලය තව එන්න අපිට මේ නිරෝධායන කරන්න ගියොත් එහෙම කවුද මේ අන්තිමට ප්‍රතිකාර කරන්න ඉතුරු වෙන්නේ කියන එක. ඒක කරන්න එපා. අපිට නිවැරදි තොරතුරු දෙන්න. මොකද අපි රෝහල් කාර්ය මණ්ඩලය කියන්නේ සීමිත පිරිසක්. අපි මේ අවස්ථාවේ ඒකිනුත් ඉතාම සීමිත කණ්ඩායමක් විතරයි එක් අවස්ථාවකට මේ රෝහලට කැඳවන්නේ. ඉතින් ඒ කාර්ය මණ්ඩලය නැති වුණොත් මේ ටිකක් මේ රජය ගන්න මේ උත්සාහය අසාර්ථක වෙනවා. ඒක නිසා නිවැරදි තොරතුරු දෙන්න කියන එක තමයි අපි හොඳයි. දැන් මේ කතාව අහගෙන හිටියම අපිට තව තේරෙන දෙයක් තමයි දැන් මේ වෛද්‍යවරුන් නොකියපු එහෙත් අධ්‍යක්ෂකවරුන් නොකියපු කාරණයක් තමයි දැන් මෙහෙම රෝගීන් ඇවිල්ලා දැන් කල්බෝල් රෝහලේත් ආවයි වගේම රාගමත් ඒ වගේම ජයවර්ධනපුරත් මේ වගේ රෝගීන්ට නිරාවරණය වුණත් කිසිම රෝහල් කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුට තාමත් රෝගය වැළඳුනේ නැහැ. ඉතින් ඒකෙන් පේනවා මේ වගේ තත්ත්වයක් නොදැන ඒ අත්දැකීමට මුහුණ දුනත් අපේ රෝහල් පද්ධතිය බොහොම සූක්ෂමව Tamanගේ ඒ කියන්නේ සාමාන්‍ය සෞඛ්‍ය පිරිසිදු කිරීමේ කටයුතු මේ දේවල් ඉතාම මනවින් සිදු කරන බව. ඒ නිසා තමයි දැන් රාගම රෝහලේ ඒ නිරෝධායනයට ලක් කරපු පිරිස නැවත ඇවිල්ලා රෝහලේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ ඒ ගැනත් අපි අගය කරන්න අවශ්‍යයි. ලංකාවේ රෝහල් පද්ධතිය ඒ තරමටම Tamanගේ ආරක්ෂක ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ කිව්වත් වගේම දැන් මෙතන විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි රෝහල් වල මේ කටයුතු කරගෙන යන්නේ යම් ආරක්ෂිත ඇඳුම් උපකරණ කියන්නේ කැප් මාස්ක් ඒවට අවශ්‍ය කරන ඇඟ ආවරණ සපත්තු ආවරණ ඒ වගේ ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. නමුත් අපි දන්නවා මේ ලෝකේ පුරාම මේ අවස්ථාවේ එම ද්‍රව්‍යවල විශාල හිඟයක් තියෙනවා බව. ඉතින් අපේ වෛද්‍ය සැපයුම් අංශයටත් මේ රෝහල් වල අවශ්‍යතාවය 100%ක්ම සම්පූර්ණ කරන්න පුළුවන්කම නැහැ මේ අවස්ථාවේ. නමුත් අපිට ඉතාමත් අත්‍යවශ්‍යම දේවල් යම් ප්‍රමාණයක් ලැබුණට සම්පූර්ණ අවස්ථාවෙම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අධෛර්යමත් වෙලා නැහැ. අපි අපේ ආයතන තුළම අපි පුළුවන් තරම් ඒවා නිෂ්පාදනය කරගන්නවා. අපේ කාර්ය මණ්ඩලය එකතු වෙලා ඒ ආරක්ෂිත ඇඳුම්, කබා, හිස්වැසුම් සියලුම දේවල් මේ සකස් කරගන්න. ඒ වගේම සමහර බාහිර ආයතන වලින් අපිට පරිත්‍යාග වශයෙන් මේවා ගෙන්නලා දෙනවා. ඒ වගේම සමහර වෙනත් සමහර ආයතන වලින් ඒගොල්ලෝ මේ සකස් කරලා මේ දෙනවා. ඒ වගේම පන්සල් පල්ලි වගේ තැන් වලින් අපිට විශාල වශයෙන් ඒ වගේ දේවල් ලැබෙන. ඉතින් අපිට ඒකින් තමයි මේ කාර්ය මණ්ඩලය යම් ප්‍රමාණයකට කොහොම හරි ආරක්ෂා කරගෙන මේ ගමන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ සියලු දේවල් ඇත්තටම වගේ කරන්න ඕනේ. මම හිතන්නේ අනිත් රෝහල් වලත් ඒ වගේ. ඒක රෝහල් වලත් මේ විශාල වශයෙන් තමම නිෂ්පාදනය කර ගන්න තමන්ගේ අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක්. හොඳයි, මේ කතා බහේ තවදුරටත් අපි කාරණා කිහිපයක් කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි ප්‍රධාන පාලක මැදිරියට යමු වෙනවා. දැන්වීම් කිහිපයකට අවස්ථාව ලබා දීලා නැවත මේ කතා බහත් සමග එකතු වෙමු.
අද කතාබහේ අපි විශේෂත්වය කරගත්ත දේ තමයි ලංකාවේ තියෙන ප්‍රධානම රෝහල් පද්ධතිය. එහෙම නැත්නම් කොළඹ නගරයේ කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වෙන පරිදි තිබෙන විශාලම රෝහල් පද්ධතිය තමයි ශ්‍රී ජයවර්ධන රෝහල, ඒ වගේම කළුබෝවිල රෝහල, රාගම රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල. අනිකුත් රෝහල් සියල්ලම මේ කාර්යයේදී ඉටු කරන කාර්යභාරය අපි මනවින්ම හඳුනාගෙන තිබෙනවා. අතිශයින් ඒ සියල්ල අගය කරනවා. නමුත් වැඩිම අවදානම් සහිත කලාපයක් සහ වැඩිම ජනගණත්වයක් ඉන්න කලාපයක් විදිහට අපි මේ කලාපයේ රෝහල් ටික තෝරගෙන මේ කතා බහ මේ ආකාරයෙන් දියත් කරගෙන යනවා. දැන් ලංකාවේ වෛද්‍ය වරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙහිදී දක්වපු ප්‍රතිචාරය මේ රෝගය ඇතිවීමත් එක්ක දක්වපු ප්‍රතිචාර දිහා බැලුවම ලෝකයේ අනිත් රටවල් වලට වඩා වෙනස් ස්වභාවයක්. කවුරුත් මේකට සූදානම් වෙලා හිටියේ නැහැ. නමුත් අපේ රෝහල් කාර්ය මණ්ඩලය තුල අපි දැක්කේ නැහැ බොහොම අර කලබල වෙලා අපි කියන්නේ පැනික් වෙනවා කියන කලබල වෙලා කර කියා ගන්න මොකද්ද කියලා දන්නේ නැතුව කෑකෝ ගහගෙන රණ්ඩු වේගෙන එහෙම මුකුත්ම අපි වෛද්‍යවරුන්ගේවත් රෝහල් කාර්ය මණ්ඩලයවත් දැක්කේ නැහැ. කොහොමද මේ තරම් බොහොම නිෂ්කලංක බොහොම සාමකාමීව අපි කියන්නේ බොහොම කාම් එකේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ දැන් අපි මේ වගේ අවස්ථා දෙකකට මුහුණ දුන සාර්ථකව. එකක් තමයි සුනාමි. අනිත් එක තමයි අපේ යුද්ධය. ඒ වෙලාවේදී අපිට අත්දැකීම් තියෙනවා. ඊට අමතරව මම හිතන විදිහට මේ රෝහල් වල කාර්ය මණ්ඩලයේ පවුලක් වගේ ඉන්න එක. ඒකත් එක හේතුවක්. මේක බය නැතුව යන්න කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන එක. සාදාන් අපි උදාහරණයක් විදිහට මම කිව්වේ අපේ ඩෙෆිනිෂන් එකක් තියෙනවා. රෝගියෙක් හඳුනගන්න ඩෙෆිනිෂන් එකක් තියෙනවා. රටක ඉඳලා ගිහවිලා මෙච්චර දින ගාණක් ඉඳලා එහෙම කියලා. නමුත් මම දැක්ක එකක් තමයි මගේ රෝහලේ කාර්ය මණ්ඩලයේ එක රෝහලක ගිහිල්ලා ඒකට ප්‍රතිකාර නොගෙන එතනින් බලෙන් ඇවිල්ලා වෙන රෝහලකට ඇඩ්මිට් වෙන එක මේ ඩෙෆිනිෂන් එකේ නැහැ. ඔව්. ඒක ඩෙෆිනිෂන් එකේ නැහැ. හැබැයි ඒක හොඳ හේතුවක් මෙයා ගැන සැක කරන්න. සමහර විට ඒ පුද්ගල එන්න පුළුවන් ඒ රෝහලේදී ඒ ශල්‍ය කර්මය කරගන්න බැරි නිසා එන්නත් පුළුවන්. නමුත් මේකේ අනිත් පැත්තකුත් තියෙන බව හිතලා ඒක අනිත් කාර්ය මණ්ඩලයට කියනවා දැන්. මෙයා සර් ඇවිල්ලා තින්නේ මෙහෙම එකකට. සර් පොඩ්ඩක් මේක හොයලා බලුවා නම් හොඳයිද කියලා අර කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් කියනවා. ඒකට එයා තව ටිකක් හොයලා බලනවා. හරිද දේවල්. ඒ වගේ මේ රෝහල් පද්ධතිය රැකගෙන මේක ඉදිරියට ගෙනියන්න ඕන මේ රෝහල් පද්ධතියෙන්ම තමයි අපිට බෙහෙත් ගන්න තියෙන්නේ කියන එක මම හිතන්නේ එක හේතුවක් වෙන්න ඇති අපිට මේ විදිහට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙච්ච. ඊට අමතරව ડોક્ટર විජේසූරිය කිව්වා වගේ මේ අපි මේ ඉස්සෙල්ලා අර එක්ස්පීරියන්ස් අරගෙන තියෙනවානේ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ වගේම මම කියන්න කැමතියි අපි මේ වගේ රෝගයක් පාලනය කිරීම පාරම්පරික සිරිත් පරිදි ක්‍රමවේදයකට කරන්න බෑනේ. මේක විද්‍යාත්මක ක්‍රමවේදයකට මුහුණ දෙන්න ඕන. විද්‍යාත්මකව අපි මේක හිතන්න ඕන. එහෙම තමයි මේක කරන්න ඕන. ඒ වගේම මේක පාලනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අපේ කාර්ය මණ්ඩලයට වගේම අනිකුත් ජනතාවටත් යම්කිසි විශ්වාසයක් තියෙන්න ඕනේ. අන්නේ විශ්වාසය ඇත්තටම අද දිනේදී හොඳටම ගොඩනැගිලා තියෙනවා. අන්න ඒක එක හේතුවක්. ඒ වගේම බලන්න දැන් යුද හමුදාව, පොලිසිය, නාවික හමුදාව දැන් මගේ රිජ්ජාරේ ළමා රෝහලේ සියලුම රට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්. ඒගොල්ලෝ තමයි බඩු භාණ්ඩ අරගෙන මොකද කොන්ත්‍රාත්කාරය සොයාගන්න නැහැ මේ කාලේ. බඩු භාණ්ඩ ගන්න තරක් නැහැ. නමුත් මේගොල්ලන්ට කිව්වා විතරයි ඉතාමත් හොඳ විනයකින් යුතුව ඉතාමත් කාර්යක්ෂම මේ කටයුතු වෙනවා. ඒ වගේම අපගේ කාර්ය මණ්ඩලයට සහ දානපතියන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලන්ට පැහැදීමක් තියෙනවා මේකට කායිකවත් ව්‍යාපාරයක් බිස්නස් එකක් විදිහට නෙවෙයි. මේක රටින් මේ රෝගී තත්ත්වය තොරන් කිරීම සඳහා කැපවීමකින් සෑම දෙනාම වැඩ කරනවා කියන එක. ඒ නිසා තමයි අද හෙදනිලධාරීන් ඉන්නේ හෙද කාර්යය කරන්න. හැබැයි අද ගිහිල්ලා පිටකොටුවේ පොලිසියට කතා කරලා කඩාරෝගෙන ගෙනල්ලා රෙදි මහනවා. මාක්ස් මහනවා. අනිකුත් දේවල් සූදානම් කරගන්නවා. ඒ වගේ ලොකු කැපවීමක් තියෙනවා. ඒ කැපවීම ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ ඒකට හොඳ විශ්වාසයක් මේ ක්‍රියාදාමයට දීලා තියෙනවා. අන්න ඒකත් අපිට ඉතාමත් වැදගත් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. හොඳයි. අපි දැන් ප්‍රවෘත්ති සඳහා යමු වෙනවා. ඉක්මනින් ප්‍රවෘත්ති බලලා මේ කතාබහේ ඊළඟ කොටසට එකතු වෙමු. පැයක්තිස්සම අපි කතාබහ කරමින් සිටියේ ලංකාවේ කොළඹ ගම්පහ දිස්ත්‍රික් ආශ්‍රිතව තියෙන ප්‍රධානම රෝහල් පද්ධතිය කොයි විදිහටද මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම කොරෝනා රෝගීන් ව්‍යාප්ත වීම සහ එම රෝගීන් ඇතුළත් වීමේදී හඳුනා ගැනීම මේ ආදී කාරණා හා සම්බන්ධව කොයි විදිහටද රෝහල් ශක්තිමත් වෙලා ඉන්න කෙනෙක් ගැන තමයි කතා කළේ. දැන් මේ රෝහල් මේ තරම් ශක්තිමත්ව කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්න තව එක හේතුවක් තියෙනවා. ඒක තමයි
වෙනත් ආයතන වලින් මේ රෝහල් මෙසේ පවත්වාගෙන යාමට ලබා දෙන්නා වූ දායකත්වය. ඒ නිසා මම හිතන්නේ අපි පොදුවේ ඒ ආයතන ගැන සඳහන් කරමින් සූතිපූර්වකව කතා කරන්න අවශ්‍යයි. මොකද රෝහල් වලට මේ තරම් කාර්යක්ෂම වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ අයත් හොඳ සහයෝගයක් ලබා දෙන නිසා. කැමති කෙනෙකුට ඇත්තටම මම හිතන්නේ මේ අපේ පළවෙනි කොරෝනා රෝගියා රිපෝට් වෙච්ච දවසේ ඉඳලා මම හිතන්නේ අපිට මම හිතන්නේ අපේ සියලුම රෝහල් වලට මම හිතන්නේ දානපතියන්ගෙන් කියන්නේ මම නම් වශයෙන් කියන්න බෑ ගොඩ දෙනෙක්. ඇත්තටම මිනිස්සු ස්වේච්ඡාවෙන් අයින් අපි කවදාත් ඉල්ලලාවත් නෙවෙයි. අපි මේක කරලා දෙන්නද මේක මේවා කරන්න දැන් මගේ හොස්පිටල් එක ගත්තොත් වොෂින් මැෂින් ද කැම බීමද අර මහන PP කියන්නේ අපි අඳින personal protective equipments ගොඩාක් දේවල් අපිට මේ මිනිස්සු ඇත්තටම ගෙනත් දුන්නා. එතකොට සමහරවිට මගේ කුස්සියේ එළවලු නැහැ කිව්වම මොකද සප්ලයර්ස් නම අපිට එළවලු ගෙනත් දුන්න අවස්ථා තියෙනවා. තාමත් ගෙනත් දෙනවා. අද උදේ කෑම ගෙනත් දුන්න මුළු රෝහල් කාර්ය මණ්ඩලයට. ඉතින් ඇත්තටම අපේ යතින් මම සාමාන්‍ය මිනිස්සු හරිම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන. මොකද ඒගොල්ලන් මේ රෝහල් කාර්ය මණ්ඩලයේ කරන කැපවීම පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සහ විශේෂකාර්ය බලකාය. දැන් මට සැනිටේෂන් චේම්බර්ස් දෙකක් හදලා දුන්නා. එකක් නාවික හමුදාවෙන් එකක් යුද හමුදාවෙන්. ඒතකොට ඇත්තටම කාර්ය මණ්ඩලයේ ඔක්කොම හවසට යනකොට ඒක අසින් ගිහිල්ලා සැනිටයිස් වෙලා තමයි යන්නේ මිනිස්සු ගෙදර යනකොට. ඉතින් ඒ වගේ අපිට ගොඩාක් දේවල් ඇත්තටම උදව් කරා. ඒ වගේ කියන්නේ මම කියන්නේ මේ දෙපාර්තමේන්තුවේ අර කියන්නේ දෙපාර්තමේන්තුවෙන් අපිට උදව් නැතුනේ ඒ කරන උදව් වලට අමතරව මොකද අපි දන්නවා මේ ඩොක්ටර් ෂෙල්ටන් කිව්වා වගේ මේ සියලු දේ අපිට මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ ලංකාවේ මුළු රෝහල් තියෙන හැම පැත්තෙම ඉල්ලනවා. එතකොට අපි අපිට පුළුවන් විදිහට අපි කරගෙන යනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලේ දැන් PP මහනවා, වයිසස් හදනවා, ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ කාර්ය මණ්ඩලයත් පරිත්‍යාගශීලීන් මට නම් වශයෙන් ගොඩාක් කියන්න ඕනේ. එහෙම කියන්න හොඳ නැහැ. එක්කෙනෙක් මම ගන්නවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සහ අනිකුත් සියලුම කට්ටිය මේ වෙලාවේ මම හිතන්නේ අපිට සමස්තයක් වශයෙන් ඇත්තම ගොඩාක් උදව් කරනවා. ඉතින් ඒකට මම හිතන්නේ ප්‍රධානම හේතුව එහෙම වෙන්න මිනිස්සුන්ට කාර්ය මණ්ඩලයට සහ රටට ලොකු විශ්වාසයක් තියෙනවා යන යාන්ත්‍රණය පිළිබඳව. ඉතින් ඒක හරි වැදගත් අපිට. මොකද මේකේ කවුරුවත් අන්ඩර්හෑන්ඩ් දෙයක් නැහැ. හරිම විනිවිද ආකාරයට දැන් මේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන්ගේ උපදෙස් තමයි ලබා ගන්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඒ අනුව තමයි ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහායක් ලබා දෙනවා. ඒ වෛද්‍ය උපදෙස් අනුව මේ කේසස් හොයාගෙන ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා ඒ ගෙවල් ගාන ගිහිල්ලා ගෙවල් අපේ මේ PHI මහතුරු සමග ගිහිල්ලා ඒවා ලොක්ඩවුන් කරලා ක්වොරන්ටයින් කරලා ඊට පස්සේ ඒ ගම් වලට යන්න දෙන්නේ නැතුව ඒ වගේම තවත් ඉන්නවනම් නිරෝධන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා නිරෝධන මධ්‍යස්ථාන ඒ අය විසීම හදලා ඉතින් මේ ක්‍රමවේදේ මේ යාන්ත්‍රණයේ තියෙන විනිවිදභාවය හරි වැදගත් වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලැබෙන සහාය ගොඩක් මම හිතන්නේ අගය කරනවා. ඒක නිසා තමයි මේ පරිත්‍යාගශීලීන් සහ කාර්ය මණ්ඩලය මෙච්චර කැපවීමකින් යුතුව මම දැක්කේ නැහැ කිසිම රෝහලක කාර්ය මණ්ඩලය මේක ප්‍රතික්ෂේප කරේ නැහැ. අපිට අවදානම් කියලා නිකන් හිටියේ නැහැ. දැන් මගේ රෝහලේ රිජිආර ළමා රෝහලේ රෝගීන් 3 දෙනෙක් පොසිටිව් වුණා. හැබැයි කිසිම කාර්ය මණ්ඩලයේ කිසිම කෙනෙක් ඒකට අවදානම් තත්ත්වයටපත් වුණෙත් නැහැ. ඒ සොයා ගැනීමෙන් පස්සේ කිසිම කෙනෙක් තමන්ගේ සේවාවන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ගියෙත් නැහැ. ඉතින් ඒක හරි හොඳ දෙයක්. ඒක තමයි මම හිතන්නේ අපි මේ සාර්ථක වෙන්න හේතුව. මම හිතන්නේ ඉහළ සිට පහළට ගලා යන පැහැදිලි නිරවුල් නායකත්වයක් තියෙනකොට මම හිතන්නේ එහෙම වෙනවා. මම හිතන්නේ දැන් මම උදාහරණයක් කියන්න. ඒ කියන්නේ මම එක්තරා දුරකථන සමාගමකින් රාජ්‍ය නොවන ඉල්ලීමක් කළා. එතුමා මේ ප්‍රධාන විධායක නිලධාරීතුමාට කතා කළා රෑ 9ට. රෑ 9ට කතා කරලා මට තේරුණා දැන් අපි එකපාරටම ක්ලිනික් එක නතර ඇඳිරි නීතිය වැටෙනවා ක්ලිනික්ස් වලට මිනිස්සු එන්නේ නැහැ. ඒතර අපි ක්ෂණිකව ක්ලිනික්ස් වලට මාකර් ක්‍රමයක් හදා ගන්න ඕනයි කියලා. ඒතර මට ක්ෂණිකව ටෙලිෆෝන් 30 ගන්න ඕන කනෙක්ෂන් එක. ඒතකොට මම කියන්න සතුටුයි 9ට දීපු කෝල් එකට 11 මාර වෙනකොට මම රෑ ඉහෙළම නිලධාරී මේ යුනියන් ප්ලේස් එකේ තියෙන ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක ඒගොල්ලෝ ඇරලා ඒක ගෙනල්ලා මට රෑ 11 මාරෙද්දි බාර දුන්නා. පස්සේ දුද්දේම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම හිතන්නේ එන්නේ එහෙම සහයෝගය. දැන් අපිට හමුදාපතිතුමා ශවෙන්ද්‍රසිල්වාට කෙලින්ම කතා කරනවා. පියල් හරිචන්ද්‍ර මහත්තයා නාවික හමුදාපතිතුමාට කෙලින්ම කතා කරනවා. කිව්වහම තව ලියුම් ඕනේ නැහැ. ඩංගාල වැඩි කරන. ඒ වගේ කාර්යක්‍රම විදිහට අර රටේ නායකත්වය හදලා තියෙන ක්‍රමවේදය නිසා වෙන්න ඕනේ මේ දේවල් සිදු වෙන. අනිත් එක තමයි අපි අපේ විශේෂයෙන්ම මේ මම ගැන කියනවා නෙමෙයි අපේ රෝහල් අධ්‍යක්ෂවරුන් මේ වෙලාවේදී
මුදල් පරිත්‍යාග හැන්ඩල් කරන ආකාරය ඒක කොහොමද බෙදලා යන ආකාරය මම හිතන විදිහට එහෙමත් අදහසක් තියෙනවා. ඒකිනු තමයි වෙන්න ඕනේ මෙච්චරම එන වචනෙට බඩු ගෙනත් දීලා රිසිට් එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න නැතුව යන්නේ. ඉතින් මම හිතන්නේ අපි අගය කරනවා මම අපේ රෝහල විදිහට අනිත් අධ්‍යක්ෂවරුන් අගය කරනවා. මේ ඔබ කරන සහයෝගය අපි තාම අගය කරනවා. අපි නම් මෙතන කියන්නේ නැත්තේ ගොඩාක් කියන්න තියෙන නිසා. ඔව්. නිසා මේ සහයෝගය ඉදිරියට අපි ලබා දෙන්න. ඒ සහයෝගය ලබා දෙන නිසා තමයි අපේ කාර්ය මණ්ඩලය මේ වගේ කැපකිරීමෙන් දිගින් දිගටම වැඩ කරන්න උන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. ඉතින් මේක රටේ ප්‍රශ්නයක් ලෝකේ ප්‍රශ්නයක් මනුස්ස සංහතියට වෙච්ච ප්‍රශ්නයක් නිසා මම හිතන්නේ ඉදිරියටත් අපිට මේ සහයෝගය ලබා දුන්නොත් අපිට මේ කාර්යය හොඳින් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි දැන් මේ සමහර උපකරණ මේ අකර්මණ්‍ය වෙලා තිබුණා, කැඩලා තිබුණා, ඒවා පාවිච්චි කරන්න බැරි තත්ත්වයක තිබුණා, සමහරවිට ඒවා හදන්න නැවත අලුත් වැඩියා කරන්න බැරුව තිබුණා. නමුත් මේ වෙලාවේදී ඒ දේවල් අලුත් වැඩියා වෙනවා, ඒවා නැවත පාවිච්චි කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරන මේ වගේ ක්‍රියාදාමවල සිද්ධ වෙනවා. මොකද තව හදිස්සි අවශ්‍යතාවයන් ඉදිරියේදී ආවොත් එහෙම ඒවට මුහුණ දෙන්න කොහොමද කියන එක. ඒකත් මම හිතන්නේ අපි අගය කරනවා. ඒක ඇත්ත. දැන් අපේ මේ විශේෂයෙන් අපේ රටේ මේ ජනතාවගේ එකක් තමයි දෙයක් තමයි එහෙම ලේසියෙන් දාලා යන්නේ ගතියකුත් අපේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා. ඒකත් ඇත්තටම විශාල හයියක් මම හිතන්නේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි දැන් හැමෝමත් විඳින කාරණාවදී අපේ කාර්ය මණ්ඩල උනත් විවිධාකාර අපහසුතා මැද්දේ උනත් කොහොම හරි මේක අතරින් කරගෙන යනවා. මොකද දැන් අපි ඇමරිකාව වගේ රටවල දැක්කම දැන් ඒගොල්ලන්ට කැප් නැහැ මාස්ක් නැහැ කියලා ඒගොල්ලෝ කෙන්ද්‍රික ගහ ඉන්නවා. නමුත් අපේ අය එහෙම නැහැ. නැත්තම් හදාගෙන හරි වැඩේට බහිනවා. එහෙම නිකන් දාලා යන જાතියක් නෙමෙයි. ඒ වගේම දැන් අපේ සංහිතන්නේ ඔය වගේ භාවිතින් ඉවත් කරලා තිබුණු උපකරණ සෑහෙන ප්‍රමාණයක විශේෂයෙන් වෙන්ටිලේටර්ස් වගේ ඒවා. දැන් මගේ මේ අවින් කළ තිබුණ ඔක්කොම වෙන්ටිලේටර්ස් වලින් සෑහෙන ප්‍රමාණයක් නායක හමුදා පුතුමා මැදිහත් වෙලා දැන් ඒ නැවතත් ක්‍රියාත්මක තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ වගේ අපේ අයට ඒකට වෙන විකල්පයක් හැම වෙලාවෙම යොදාගෙන කොහොම හරි වැඩේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒලා දින සාමාන්‍ය ජීවිතයේදී එහෙම නොකර වුණාට හදිසි තත්ත්වයකදී කොහොම හරි මේකට මොකක් හරි විකල්පයක් හොයාගෙන මේ වැඩේ කරන්න දක්ෂකමකුත් තියෙනවා. මේක ලොකු අවස්ථාවක් මම හිතන රටට ලොකු අවස්ථාවක් දුන්න ජනතාව ලොකු ප්‍රබෝධයක් ඇති වෙන ද රෝහල් කාර්ය මණ්ඩලයේ ලොකු ප්‍රබෝධයක් ඇති වුණා. මම හිතන්නේ අනාගතයට මේක ලොකු හොඳ ගමනක් වේවි. හිතලා යමක් කරන්න පුළුවන්, අපේ අවශ්‍ය දේවල් අපි නිෂ්පාදනය කරගන්න පුළුවන්, අපේ ආරක්ෂිත ක්‍රම වේද අපි කොහොමද කරන්න කියලා ඒවා මේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේ මම හිතනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ඉදිරියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විතර නෙමෙයි මම හිතන්නේ මේ උදාහරණයක් විදිහට කියනවා නම් මේ වෙනකොට අර සොප්ස් ගන්න ඒව අපිට අඩු වෙලා තියෙනවා. දැන් ඊයේ අපිට පෞද්ගලික ආයතනයක් ඇවිල්ලා මට කතා කරලා කිව්වා මම මේ සොප්ස් හදන්නම්. හැබැයි ඔබතුමාගේ රෝහලේ තියෙන මේ ස්ටෙරයිල් කරන මේක පිරිසිදු කරන මේ විස බීජ හරණය කරන මැෂින් එකේ සහාය මට ලබා දෙන්න කියලා. මම කොල්ලවා දෙන්නම් මම. ඉතින් ඒ ෆැක්ටරි එකකින් අපි මෙතෙක් කල්ලවගෙන පිට රටින් මේ N95 මාස්ක් කෙනගෙන පිට රටින්. දැන් අපේ රටේ හදනවා. ඇයි මේ අපිට බැරි? දැන් මේක අපිට හොඳ මම එකයි මේක හොඳ පාඩමක් වෙලා තියෙන්නේ රටේ දිනුවට. දැන් අර සොප්ස් අර නාසයට සහුර දාලා ගන්න ඒ සොප්ස් අපිට ලොකු හිගයක් තියෙනවා මේ දවස්වල. දැන් ඊයේ ඇවිල්ලා පෞද්ගලික ආයතනයක් අපේ රෝහල සමග එකතු වෙලා මේව නිෂ්පාදනය කරන්න එකඟ වුණා. ඉතින් අපිට මම හිතනවා අපිට මේ දේශීය වශයෙන් මේවා ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන්. මේක ඉදිරියට ලොකු හොඳ ගමනක් පෙර ගමනක් වේවි. ඒකට මම හිතන විශේෂම හේතුව තමයි මේක ඔබලට මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මට කියන්න පුළුවන්. නමුත් ඒක තමයි මොකද මේ වෙලාවේදී රජයේ සෞඛ්‍ය පද්ධතිය ගත ක්‍රියාමාර්ගය සහ රජයේ වෙලාවේදී ගත දරදඬු තීරණ නිසා තමයි එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් ආපහු මේ සියලු දේවල් මුදාහැරියට පස්සේ යම් මදිසියස්තෙන් ක්‍රියාත්මක වීමත් එක්ක ඔය දේවල් ඔය විදිහටම කරන්න පුළුවන් වෙයිද මේ දේවල් ආපහු අපි කතා කරනවා. මම හිතන්නේ ඒව දන්න නෙවෙයි. ඒ කාලේදී අපි කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු දැන් මේ රෝහල් පද්ධතිය යම් ආකාරයකින් සීමා කරලා තිබුණත් බාහිරින් රෝගීන්ට පැමිණෙන්න. නමුත් සංනිවේදනය කියන එක උපරිමයෙන් පාවිච්චි කරලා මේ හැම රෝහලකම ඒ සේවාවන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම කැමතියි ඒ රෝහල් කොයි විදිහට සම්බන්ධ කරගන්නේ කියන පිළිබඳව මම හිතන්නේ මේ දුරකථන අංක සියල්ල මට කියවන්නත් නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් එහෙම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ වෙබ් අඩවි වලට ගිහිල්ලා දැන් ඕනම කෙනෙකුට ඔබට යන්න පුළුවන් මේ වෙබ් පිටු වලට ගිහිල්ලා තොරතුරු හොයාගන්න පුළුවන්. මේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අංක පද්ධතියක් මම පෙන්නන්නේ. ඉතින් මේ සියලු දේවල් ඔබට සටහන් කරගන්න බැරි වෙයි. නමුත් අදහසක් ගන්න පුළුවන්. ඔබතුමාට කියන්න පුළුවන් මීට අමතරව වෙබ් ලිපිනයක් තියෙනවද? ඔව් මම හිතන්නේ කැමති කෙනෙකුට ඉස්සෙල්ලාම දැන් මේ නම්බර ටික ගන්න අපි මෙතන කරලා තියෙන්නේ එක එක වෛද්‍යවරුන්ට අයිති සායන සහ ඒකකවලට වෙනම
දුරකථන අංකයක් දීලා තියෙනවා. එතකොට අපි 2778610 කියන දුරකථන අංකයට ගියාම ඔවුන් ඒ අංකය ලබා දෙනවා. ඊට පස්සේ තමයි ඔබට අදාළ ඒ අංකය ලැබෙන්නේ. එතකොට එතන කතා කරාම ඒ ඒකකේ කරන දේවල් කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතකොට බෙහෙත් ටික ගේන්න ඕන නම් ඒක ඔබේ ගෙදරට ලැබෙන ක්‍රමවේදය හදලා තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව සුසලහරා ඒ ක්‍රමවේදය අපි හදලා තිනවා. මේ දුරකථන අංක ඔය දුරකථනත් ඇත්තට අපිට නොමිනී හම්බෙච්ච දුරකථන අංක ඒවා පාවිච්චි කරලා කරන්න පුළුවන් 77යි 86යි 10 දුරකථනයට කතා කරාම අදාළ දුරකථන අංකය ලබා ගන්න පුළුවන්. 77යි 86යි 10 0111 2යි 77යි 86යි 10 කියන දුරකථන අංකයට කතා කරලා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අනෙකුත් අංක පිළිබඳව ඔබට තොරතුරු විමසා ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඒ නිසා මේ කිසිම විදියකින් ඔබ කියන්නේ අයියෝ මට කතා කරගන්න බැරි වුණා, රෝහලට යන්න බැරි වුණා, ඇඳිරි නීති එහෙම කියලා පසුතැවෙන්න හේතුවක් නැහැ. යම් කිසි ක්‍රමවේදයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම රිට්වෑරිය ළමා රෝහලත් යම් කිසි විදියක දුරකථන පද්ධතියක් මේක නම් හිත මේක කලිනුත් අපි ප්‍රකාශයටපත් කරා. නමුත් එයත් නැවත අපට පෙන්වන්න හැකියාවක් තිබෙනවා. ඔව්. මෙතෙන්දී මේකේ විශේෂත්වය තියෙන්නේ මේ අපි මේ සටහනේ අපි දාලා තියෙනවා අපි මේ ප්‍රචාරය කරා ඒ වගේම සමාජ වෙබ්බඩවලත් ප්‍රචාරය කරා විශේෂඥ වෛද්‍යවරයාගේ නම. ඒකට ඍජුව දැන් විශේෂඥ වෛද්‍යවරයාට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ සායනයේ අංකය ඒ වාට්ටු අංකය තියෙනවා. ඒතකොට සමහරක් රෝගීන්ගේ අපි ඉන්නේ කුඩා දරුවෝනේ. මේ කුඩා දරුවාගේ අවශ්‍ය වෙනවා නම් සමහරක් ප්‍රතිකාරය වෙනස් කරන්න. ඒතර විශේෂඥ වෛද්‍යවරයාට ඒ රෝග ලක්ෂණ කිව්වට පස්සේ ප්‍රතිකාර ගැනීමේදී කෙසේද ඊට පස්සේ මේ රෝගයාගේ දැනට තියෙන රෝග ලක්ෂණ අඩු වැඩි වෙලා තියෙනවද? ඒතර ඖෂධ ප්‍රමාණය වැඩි කරන්න ඕනද අඩු කරන්න ඕනද? ඒ කියන උපදෙස් පවා ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ අංකවලට මේ සායන වල ඍජුව කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මම මේ යටින් දක්වලා තියෙන රෝහලේ ඍජු අංකය ඒ හරහා මේක හන්ටින් නම්බර්ස්. ඒ කියන්නේ මේක නම්බරයකට ගත්තොත් මේක එන්ගේජ් වුණොත් ඊළඟ නම්බරයට හරි යනවා. ඉතින් ඒක මම හිතන්නේ ගොඩාක් වැදගත් වේවි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මේ වෙන විට අපි ඉතා විශාල ප්‍රමාණයක් මම විශේෂයෙන් මේ ඖෂධ වේදීන් සහ මේ විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මේ පිරිස දැඩි මහන්සියක් අරගෙන මේව පාර්සල් කරලා තැපැල් දෙපාර්තමේන්තුවට දීලා නිවෙස් වලට ලැබෙනවා. අපිට හරි සතුටක් ලැබෙනවා, තෘප්තියක් ලැබෙනවා. රෝගීන් අපිට කතා කරලා කියනවා අපිට ඖෂධ ටික ලැබුණා කියලා. අපි ගොඩක් ඒක අගය කරනවා. හරි සතුටින් ඒගොල්ලෝ කතා කරන්නේ. ඒ වගේ ආන්තරණයක් අපිට ක්‍රියාත්මක කරන්න හැකියවීම අතිශයින්ම වැදගත්. ඒ වගේම මම රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ අන්ත්‍රාසාරක වගේ සායනවල නිකන් දියවැඩියව තියෙන දරුවන්ගේ මේ ඉන්සියුලින් වගේ දේවල් සමහරක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඍජුව මේ තියෙන දුරකථන අංක වලට කතා කරන්න ළඟම තියෙන රෝහලට අපි ප්‍රවාහනය කරන්න කටයුතු කරනවා. ඒතකොට ළඟම තියෙන මහා රෝහලට ගිහිල්ලා මේක ගන්න පුළුවන්. මොකද අපිට ගත්තොත් දිවිනේ නොඑක් පළාත් වලින් රෝගීන් එනවා. එතකොට ඒ රෝගීන්ට ඒ ඉන්සියුලින් අපිට තැපැල්මකින් යව ගන්න අපහසු වෙනවා. මොකද අයිස්වල යවන්නත් ඕනේ. ඔව් අයිස්වල යවන්න ඕන. කෝල් චේන් එක මේන්ටේන් කරගන්නවා. එතකොට අපිට පුළුවන් වෙනවා ඒ ළඟම තියෙන මහා රෝහලට යවන්න. ඒක නිසා එහෙම රෝගීන් ඉන්නවා නම් ඒ අදාළ දුරකථන අංකයට කතා කරාට පස්සේ ඒ ළඟම තියෙන මහා රෝහලට මේ අදාළ ඉන්සියුලින් ලබා දීමට අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තොරතුරු පිළිබඳව මම ඔබට කියන්නට කැමතියි. ඔබතුමා කතා කරන අතරේදී දුරකථන අංක සමූහයක් ලබා දීලා තිනවා. එයත් මම පෙන්වන්නට කැමතියි. ඔව් අපේ රෝහලේ මම හිතන්නේ අපි දුරකථන අංක සායනවල දුරකථන අංක මෙතන සඳහන් වෙනවා. සමහර සායන වලට අපි අතන දුරකථන අංක දෙක ගානේ දීලා තියෙනවා. මොකද ඒ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයට එකකින් ඇක්සස් කරන්න බැරි නිසා අපි දෙක දීලා තියෙනවා. ඒ දුරකථන අංක වලට ඍජුවම කතා කරලා ඒ අදාළ හිත නිලධාරණියට ඒ විස්තර ටික දුන්නම අපි ඒ අවශ්‍ය ఔෂධ තැපැල් මගින් ලැබෙන්න සලස්වනවා. ඊට අමතරව අපේ රෝහලේ වෙබ්සයිට් එක කියන්නේ www.chthgovhealth.lk කියන එකට ගියාම ඒකේ මේ සියලුම විස්තර තියෙනවා. ඊට අමතරව ඒකේ අපි වෙනම වෙබ් ඊමේල් එකක් හදලා තියෙනවා. ඒ ඊමේල් එකට දාන්න පුළුවන් ඔබගේ විස්තර ටික. එතකොට අපි ඒක ඒ ඖෂධ සඳහා පමණයි ඒක දාලා තියෙන්නේ. එතකොට ඒ මගිනුත් අපි ඒ විස්තර අරගෙන ඒ ඖෂධ ලබා දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව රෝහලේ තියෙන සාමාන්‍ය 0.1 2 276 160 260 කියන නම්බර එක ඒ කියන්නේ normal exchange number එකට අරගෙන exchange එකේ hunting facility එකක් තියෙන lines 18ක් තියෙනවා. ඉතින් එතකොට ඒ මගින් Tamanට අදාළ සායනය ඉල්ලුවම ඒ සායනයට යොමු කරලා ගන්න පුළුවන්. අපෝ දුරකථන අංකය කියමු. 0.112 763යි 261 සහ 260 263යි 261 61 60යි 763 261
60 ඔව් ඒ නම්බර්ස් දෙක තමයි අපි සිප් ට්‍රන්ක් එකට දාලා තියෙන්නේ. ඒ නමුත් ඒකේ ලයින්ස් ගොඩක් තියෙනවා. නමුත් ඒකට කතා කරාම එක්ස්චේන්ජ් එක මගින් ඒ අදාළ සායන්ට යොමු කරනවා. නමුත් වැඩි තියෙන දැන් අපි ඇත්තටම ගත්තොත් මම හිතන්නේ මේ රෝහල් ඔක්කොගේම සතියකට මම හිතන්නේ ක්ලිනික් ලෙඩ්ඩු ඉන්නවා මම හිතන්නේ ඒක 15000කට විතර කිට්ටුව. එතකොට අපිට තියෙන කම්ප්ලේන් එකක් තමයි මේ එක්ස්චේන්ජ් එක ඇක්සස් කරන්න බෑ මේ ටෙලිෆෝන් ලයින් ඇක්සස් කරන්න බෑ කියලා. මොකද අපි ටෙලිෆෝන් කෝල් එකක් දුන්නාට පස්සේ ඕක වෙරිෆයි කරගන්න විනාඩි 5කට වැඩි යනවා කාඩ් එක තෝරලා ඊටික මේවා කරලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ලෙඩ්ඩුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා හවස 4 වෙනකම් මේ හෙදෙනලා රැඳී ඉන්නවා. කරුණාකරලා කතා කරන්න. අපි කොහොම හරි ලැබෙන්න සලස්වනවා. මම හිතන්නේ මේ වෙනකොට අපි මම හිතන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා ඖෂධ මළු 6000කට 7000කට අතර ප්‍රමාණයක්. ඉතින් මම හිතනවා ඒ ඉදිරියේදීත් ඒවා ටික ලැබෙන්න ලැබෙයි ගෙවල් වලට. ඔය ડોક્ટર විජේසූරිය කිව්වා වගේ ඉන්සියුලින් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක කූල් පැක් එක යවන්න ඕනේ. ඉතින් ඒ රෝගීන්ට එන්න පුළුවන් කමක් තියෙනවා නම් රෝහලට අපි දෙන්න පුළුවන්. නැත්නම් අර ළඟම තියෙන රෝහලකට තමයි යවන්න වෙන්නේ. සමහරවිට අපිට ළඟම තියෙන රෝහල ඇත්තේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණොත් ඒක නම් ඇවිල්ලා අරගෙන යන්න සිද්ධ වෙනවා ඉන්සියුලින් වගේ දෙයක්. හොඳයි. කොයි විතරද රාගම රෝහල උතුරු කොළඹ ශික්ෂණ රෝහල මේ රාගම සම්බන්ධ උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙත් එහා සමාන ක්‍රියාවලියක් තමයි සිදු වෙන්නේ. ඒ වගේම අපි දුරකථන අංක කීපයක් විවෘත කරලා තියෙනවා. 0.113 66යි 95යි 55 66යි 95යි 55 55 0.112යි 96යි 219 96යි 219 මේ දුරකථන අංක දෙකම පැය 24 පුරාම ක්‍රියාත්මකයි. එතකොට මේ දුරකථන අංක වලට කතා කරලා ඒගොල්ලෝ ඒ රෝගියාගේ සායනට පැමිණෙන රෝගියාගේ ජීවදත්ත එතනට ලබා දුන්නාම මේ අවශ්‍ය බෙහෙත් අපිට අර කළු බොයිල කරන විදිහටම ඒක රෝගියාට ලැබෙන්න සලස්වන්න පුළුවන්. නමුත් මේ දුරකථන හැම වෙලාවෙම කාර්ය බහුලයි. අර මේ අසේල මහත්තයා කිව්වා වගේ ඒකින්ද අපි කියන්නේ මේක පැය 24ම ක්‍රියාත්මක වෙනවා. ඒකින්ද මේක එකපාරක් මේක ගන්න බැරි වුණා කියලා අතාරින්න නැතුව දිගටම උත්සාහ කරලා මේක දෙක සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම අපි තව මේ එහෙම නැත්නම් ඒගොල්ලොන්ට පුළුවන් අපි මේ වෙබ්සයිට් අනුව මගින් සම්බන්ධ වෙන්න. අපි ඒක සඳහා ක්‍රමයක් හරිගස්සලා තියෙනවා. info@cnth.health.gov.lk කියලා. ඒක එම වෙබ්සයිට් එකට එන්ටර් වෙලා ජීවදත්ත දෙන්නත් පුළුවන්. ඒ වගේම Gmail එක කරා එවන්නත් පුළුවන් අවශ්‍ය නම් cnth.ragama@gmail.com වල කියලා. ඒ වගේම Viber තාක්ෂණයත් අවශ්‍ය නම් පාවිච්චි කරලා හරි WhatsApp වලින් කරන්නත් පුළුවන්. ඒකට අපි දුරකථන අංක දෙකක් ලබා දීලා තියෙනවා. 071යි 444යි 90යි 92 සහ 076යි 555යි 90යි 92 ඒ දුරකථන අංකත් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් දියවැඩියා සහාය සම්බන්ධයෙන් මම හිතන්නේ අපි කාටත් මේ ප්‍රශ්න තියෙනවා. මොකද ඉන්සියුලින් වගේ දේවල් යයිම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා අපි දුරකථනයක් ලබා දීලා තියෙනවා. මේ දුරකථනයේ ක්‍රියාත්මක වෙන්නේ කාර්යාලය වෙලාවට විතරයි. 071යි 96යි 17යි 317 ඒ දුරකථන අංකයට කතා කරලා දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර විස්තර සහ මේ ගොල්ලන්ගේ ඉන්සියුලින් ගෙන්නා ගන්න ක්‍රමවේදය ඉස්සර ගන්න අවස්ථාව ලබනවා. සමස්ත වශයෙන් කියනවා නම් මේ ඖෂධ මේ සායන රෝගීන්ගේ ඖෂධ සැපයීමේ ක්‍රමවේදයේ යාන්ත්‍රණයේ අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ආසන්නයේ ඉන්න රෝගීන්ට රෝහල දොරට ආවොතින් අපි ඖෂධ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඇදිරි නීති බලපත්‍රයක් අරගෙන හෝ වෙන ක්‍රමවේදයකින් හෝ රෝහලට ආවොතින් මේ ආසන්න අයට අපි ඖෂධ ලබා දෙනවා. දෙවෙනි යාන්ත්‍රණය තමයි ඔවුන්ගේ තොරතුරු අපිට දුරකථනය මගින් ලබා දීම තුලින් තැපැල් මාර්ගයෙන් අපිට ඔවුන්ගේ අදාළ ඖෂධ ලබා දෙනවා. තුන්වෙනි ක්‍රමවේදය තමයි ඒ තොරතුරු අපි ලබා දීම තුලින් ආසන්නතම මහරෝගකට කතා කරලා මේ අපේ රෝගියෙක් මේ රෝගියාට අවශ්‍ය ඖෂධ ටික ලබා දෙන්න මෙන්න මේ වර්ගයට තමයි ලබා දෙන්න කියලා අපි සම්බන්ධ කරලා දෙනවා ඒ රෝහලට. ඒ රෝහලේ නැත්තම් ගිලන් රථයක් මගින් හෝ ඒ ඖෂධ ඒ රෝහලට ලබා දීමට කටයුතු කරනවා. හතරවෙනි යාන්ත්‍රණ ක්‍රමවේදය තමයි මේ මහරෝහලකුත් නැත්තම් තැපැල් මාර්ගෙනුත් ලබා ගැනීමට අපහසු
දේවල් තියෙනවා නම් අපි රාජ්‍ය උත්සල හා සම්බන්ධ වෙලා අපි විසින් රෝගියාගේ තොරතුරු අහලා ඔවුන්ට WhatsApp මගින් හෝ Viber මගින් හෝ වෙනත් තාක්ෂණයක් භාවිතා කරලා ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් ඖෂධ වට්ටුරුවක් ලබා දෙනවා. ඊට පස්සේ ඒක පෙන්නලා ඒ රාජ්‍ය ඖෂධ මේ සලකින් ඒ ඖෂධ මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ ආකාර 4 ක්‍රියාත්මකයි. ඒක නිසා මම හිතන්නේ කොරෝනා වලින් රෝගීන් බේරා ගන්නවා වගේම අර දීර්ඝකාලීන වගුරු ආබාධ අපස්මාරය දීවැඩියාව තියෙන රෝගීන් අයාලේ මේ යන්න දෙන්න අවශ්‍ය නැහැ මේ අවස්ථාවේදී. හොඳ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි ශ්‍රී ජයවර්ධන පුරවහලේ ඔය ඉන්සියුලින් ප්‍රශ්නෙට විසඳුම අපි දීලා තියෙන වෙනින් විදිහකට. මොකද ඒක මම හිතන්නේ මේ අධ්‍යක්ෂකවන්ට අමාරුයි. මොකද උන් නොමිලේ ප්‍රතිකාර කරන නිසා අපි කරලා තියෙන්නේ ඉන්සියුලින් අවශ්‍ය රෝගීන්ට අපිට විකුණන කම්පැනි එක. ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ට තමයි දැනුම් දෙන්නේ. ඒ ඉන්සියුලින් අවශ්‍ය වුණාම කම්පැනි එකේ පිරිසක් ඉන්නවා ඒක අදාළ නිවසට ඒ කියන්නේ මේ ඍජු සැපීමක් කරනවා. මොකද ශ්‍රී ජයවර්ධන පුරවහල මුදල් අය කරන පුරවහලක්. ඒ වයල් එකේ මුදල ඒකට දෙන්න ඕනේ. උසසලින් ගත්තත් උසසලට මුදල ගෙවන්න ඕන. එහෙනම් අපි හදලා තියෙන ක්‍රමවේදය තමයි අපි එම ඉන්සියුලින් අවශ්‍ය වුණාම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අපි දෙනවා කම්පැනි එකට. කම්පැනි එකෙන් ඒ නිවසට ලබා දෙන ක්‍රමවේදය තමයි ශ්‍රී ජයවර්ධන පුරවහලේ හදලා තියෙන්නේ. මම හිතන්නේ දැන් මේ සියල්ල බැලුවට පස්සේ පේන දෙයක් තමයි ක්‍රමවේදයන් සියල්ලම නිවැරදි විදිහට තියෙනවා. ක්‍රියාත්මක වීමේදී ප්‍රායෝගික ගැටලු ඇති. මොකද ඒ ක්‍රියාත්මක වන්නේ ඊටාම සීමා සහිත තත්ත්වයක් යටතේ නිසා රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී තමයි මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා යම් ගැටලු ඇති. හැබැයි ඒ ක්‍රියාදාමය හදලා තියෙනවා. ඒකට අවශ්‍ය පද්ධතිය ආකෘති හදලා තියෙනවා. ඉතින් මේ මෙහෙයුම දැන් ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතින නිසා කිසි දෙයකට කලබල වෙන්න එපා, කලකිරෙන්න එපා, කේන්ති ගන්න එපා. නිතර කතා කරන දුරකථන අංකයක් කාර්යබහුල වුණොත් එහෙම නැත්නම් තව උදව් ගන්න පුළුවන් කෙනෙක්ගෙන් අහන්න. අපිට තේරෙන්නේ නැත්නම් කොහොමද මේක කරගන්නේ කියලා ඉන්ටර්නෙට් එකට යන්න, මේ දේවල් තේරෙන්නේ නැත්නම් WhatsApp කරන්න, Viber කරන්න තේරෙන්නේ නැත්නම් කෙනෙක්ගෙන් අහන්න, උදව් ගන්න අහලපාර කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර තව තරුණ කෙනෙක් ඉන්නවා නම් වෙන්න පුළුවන්. එහෙම කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න. මේ කාල පරිච්ඡේදය තුළ අපි හැමෝම මේ ගමන එක්ව යමු. එහෙම ගියොත් එහෙම බොහෝ ලෝකයේ රටවල් මුහුණ දුන්න භයානක තත්ත්වයන්ට මුහුණ නොදී මේ ඉන්න තත්ත්වෙන් අපිට මෙතනින් එහාට ගොඩ ගිහිල්ලා බොහොම ලස්සන කාලයක් මේ අවුරුද්දේ ඉතිරි කාල පරිච්ඡේදය ගත කරන අපි හැමෝටම හැකියාවක් ලැබෙවි කියලා විශ්වාස කරනවා. ඉතින් නැවත වතාවක් කියන්න කැමතියි ලංකාවේ වැඩිම ජනගණනයක් සිටින සහ කොරෝනා ආසාදනය පිළිබඳව වැඩි අවධානයක් තිබෙන කලාපයක් වන කොළඹ ගම්පහ කියන ප්‍රදේශයන් මුල් කරගෙන තියෙනා වූ ලංකාවේ ඉහළම රෝහල් 4 නැත්නම් කාර්ය බහුලම රෝහල් 4 තමයි මේ අවස්ථාවේදී අපි මේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගත්තේ. එහි අධ්‍යක්ෂකවරුන් 4 දෙනාට අපි දෙහිම ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා ඔබ ඉතාමත්ම කාර්ය බහුල පුජ්‍යලයන්. මේ පැය එකමාර දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබීම නිසා කොයිතරම් දුරකථන අමතුම් ප්‍රමාණයක් ඇවිල්ලාද දන්නේ. ඒ තරමටම කාර්ය බහුල පිරිසක්. බොහොමත්ම ස්තුතියි ඔබගේ සේවය අපි සැලකුණ අගය කරන ජාතික රාම රූපවාහිනිය විදිහට බොහොමත්ම ස්තුතියි.